දැන් මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ කර්මාන්ත රසායනයට අදාළව දෙවන වීඩියෝ එක. කර්මාන්ත රසායනයට අදාළ දෙවන වීඩියෝ එකේදී අපි කතා කළ යුතුයි. පළවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා කර්මාන්ත රසායනය සම්බන්ධව මූලිකව දැනගත යුතු කරුණු. එතකොට මූලිකව දැනගත යුතු කරුණු වලට අමතරව අපි ඩව් ක්‍රමය සම්බන්ධයෙන් right ඩව් ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඒකේ සියලුම සිද්ධාන්ත කරුණු ආවරණය කරා. ෂෝට් නෝට් එකක් හදලා right. අපි ඊළඟට අපිට දෙවෙනියට කතා කරන්න තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය, කෝස්ටික් සෝඩා නිෂ්පාදනය සහ ඊට පස්සේ සවන් නිෂ්පාදනය වගේ වල තමයි යන්න තියෙන්නේ. නමුත් අපි ඊට කලින් චොට්ටක් මේ විද්‍යුත් විච්ඡේදන මූලධර්මය ටිකක් තව ඉගෙන ගනිමු. මොකද කෝස්ටික් සෝඩා දැන් අපි ඩව් ක්‍රමයේදී පාවිච්චි කරෙත් විද්‍යුත් විච්ඡේදන ක්‍රමවේදයක්ම තමයි right. විද්‍යුත් විච්ඡේදන ක්‍රමවේදයක් පාවිච්චි කරේ. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් වලට කොහොමද විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ වෙන්නේ කියලා අපි කතා කරානේ. එතකොට මේ විද්‍යුත් විච්ඡේදනයේ මූලික මූලධර්ම වලදී ඇනෝඩය සහ කැතෝඩය අසල ඔක්සිකරණ සහ ඔක්සිහරණ සිදු වෙන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි මේකදී අපි ඍජුවම අවධානය යොමු කරන්නේ. ඒක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ මෙහෙම. දැන් ඔයාලට තියෙනවා මෙන්න මෙහෙම විද්‍යුත් විච්ඡේදනයේදී අපිට අවශ්‍ය වෙනවා මෙන්න මෙහෙම ඇනෝඩයක් සහ කැතෝඩයක්. අපි ගොඩක් වෙලාවට මේ ඇනෝඩය සහ කැතෝඩය ගන්නේ ගොඩාක් දුරට ඇනෝඩය සහ කැතෝඩය විදිහට අපි ගන්නේ අක්‍රීය ඒවා. අක්‍රීය ඒවා ගන්නේ සාමාන්‍ය සක්‍රීයව ගන්න අරගෙන කරන අවස්ථාවක් තියෙනවා. නමුත් අපි අති බහුතරයක් අවස්ථාවන් වලදී මේ විද්‍යුත් ඡේදන මූලධර්මයට අපි ගන්නේ නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ දෙකක්. එහෙම නැත්නම් අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ දෙකක් තමයි ගොඩාක් ගන්නෙ. හරිද? ගොඩක් වෙලාවට මේකට මේ ග්‍රැෆයිට් ඉලෙක්ට්‍රෝඩ්ස් තමයි ඉස්සර පාවිච්චි කරේ. ග්‍රැෆයිට් කියන්නේ කාබන් ඉලෙක්ට්‍රෝඩනේ. කාබන් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරේ. නමුත් දැන් ඊට වඩා සාර්ථක අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ විදිහට අඳුරාගෙන තියෙන ප්ලැටිනම්. ඒතර ප්ලැටිනම් වගේ ඉලෙක්ට්‍රෝඩ තමයි පාවිච්චි කරන්නේ. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා තමයි මේ විද්‍යුත් විච්ඡේදනය කරන්නේ. මේක හොඳට මතක තියාගන්න. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා විද්‍යුත් විච්ඡේදන මූලධර්මය ඊටාම සාර්ථකව සිදු කරගන්න පුළුවන්. right. ප්ලැටිනම් වගේ ඉලෙක්ට්‍රෝඩයක් අරගෙන අපි මේක බැටරියකට සම්බන්ධ කරනවා. ඔය දන්නවා විද්‍යුත් විච්ඡේදන මූලධර්මයේදී දැන් ගැල්වානික් කෝෂය කරන ඩෙල්ටා G වලගේ ඍණනේ. ඩෙල්ටා G වලගේ ඍණ කියන එකේ තේරුම මොකක්ද? ස්වයන් සිද්ධ. ස්වයන් සිද්ධව සිදුවන ප්‍රතික්‍රියා. ස්වයන් සිද්ධව සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඩෙල්ටා G වලගේ ඍණාගෙන් අපිට පැහැදිලි කරන්නේ. මේක ස්වයන් සිද්ධ ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. හරි. ඒකයි අපි ඩෙල්ටා G ඍණ කියලා කියන්නේ. හරි. ඒතර ඩෙල්ටා G ඍණ වන ප්‍රතික්‍රියාව වගේ නෙමෙයි විද්‍යුත් විච්ඡේදන මූලධර්මයේ යෙදෙන ප්‍රතික්‍රියාවල ඩෙල්ටා G වලගේ ධනාගයක්. ඩෙල්ටා G වලගේ ධනාගයක් කියලා කියන්නේ ඒක ස්වයන්සිද්ධව සිද්ධ වෙන්නේ නැහැ කියන එකනේ. ස්වයන්සිද්ධව සිදු නොවන. හරි. ස්වයන්සිද්ධව සිදු නොවන ප්‍රතික්‍රියාව තමයි ඩෙල්ටා G වලගේ ධන කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒතකොට ඩෙල්ටා G වලගේ ධන නම් ළමයි අපි සාමාන්‍යයෙන් කරන්න ඕනේ. බැටරි එකක් ගන්න ඕනේ. මේ වගේ බැටරි එකක් එක්ස්ටර්නල් සර්කිට් එකක් කරලා බැටරි එකක් අරගෙන බැටරි එකකින් තමයි ශක්තිය සපයන්නේ. බැටරි එකකින් ශක්තිය සපයලා තමයි අපි කරගන්නේ. මොකද ඒක ස්වභාවිකවම සිදු වෙන්නේ නැහැ. හරි ස්වභාවිකව සිදු වෙන්නේ නැහැ. දැන් ගැල්වානික් කෝෂයක ඔබට මතක ඇති. මේ වගේ ගැල්වානික් කෝෂයක් ගන්නකො. ඒතර මේ ගැල්වානික් කෝෂය අපි ගත්තොත් මම මේක කෝෂ දෙකකට අඳින්නම්කො ලවණ සේතුවක් එහෙම දාලා. මේ තියෙන ගැල්වානික් කෝෂ මේ විද්‍යුත් විච්ඡේද කෝෂයක් නෙමෙයි. මේ තියෙන එක ඉලෙක්ට්‍රෝඩයක් මෙතන තියෙන තව ඉලෙක්ට්‍රෝඩයක්. මෙතන අපි ලවණ සේතුවක් දානවා. මෙතන ලවණ සේතුවක් දානවා right. එතකොට මෙතන ලවණ සේතුවක් දානවා. මෙතනදී අපි වෝල්ට්මීටරයක් තමයි හරි බල්බ් එකක් හරියට පත්තු කරගන්න. අවශ්‍ය නම් බල්බ් එකක් හයි කරගන්න පුළුවන්. හරි. අවශ්‍ය නම් මෙහෙම බල්බ් එකක් හයි කරගන්න පුළුවන්. එතකොට මේක සිංක් කොපර් කියලා හිතන්නකෝ. මේක සිංක් කොපර් වුණොත් මොකද වෙන්නේ? ඇනෝඩයේදී ඔක්සිකරණය වෙනවා. මෙතන බැටරි එකක් දාලා නැහැ. මේ බැටරි එකක් දාලා නැහැ නේ මෙතන. මෙතන ස්වභාවික මේක මෙහෙම සම්බන්ධ කරලා ලවණ සේතුවක් සම්බන්ධ කරාම පොටෑසියම් නයිට්‍රේට් වගේ එකක් දාලා ලවණ සේතුවක් සම්බන්ධ කරාම ස්වභාවිකවම පරිපථය සැකසෙනවා. ඒතර ස්වභාවිකවම පරිපථය සැකසෙනකොට සිංක් ඔක්සිකරණය වෙනවානේ. ඒතර සිංක් එක ඔක්සිකරණය වෙනවා. සිංක් 2+1+ ඉලෙක්ට්‍රෝන දෙකක් උදාහරණ. ඒ වගේම කැතෝඩයේදී කොපර් ඔක්සිහරණය වෙනවා. කොපර් 2+2 ඉලෙක්ට්‍රෝන සරන් කොපර් සොලිඩ් වෙනවා. ඒක තමයි වෙන්නේ. හරි. ඇනෝඩයේදී ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයේ ඔස්සේ කොපර් වෙතට යනවා. ඕක ස්වභාවිකවම සිදුවෙන දෙයක්. ඒක අපි බලෙන් කරන්නේ නැහැ. බලහත්කාරකමක් නැහැ මෙතන. ස්වභාවිකවම
සිංක් ඔක්සිකරණය වෙලා ඉලෙක්ට්‍රෝන සපයනවා බාහිර පරිසරයට නැත්නම් පද්ධතියට. ඒතර පද්ධතිය දිගේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන එනවා කොපර් වෙත. ඒතර කොපර් වලදී ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. ඒතර ඒක තමයි මෙතනදී කොපර් සිදුවෙන එක තමයි කැතෝඩය. ඔක්සිහරණය සිද්ධ වෙන්නේ කැතෝඩයේදී. මෙතනදී සිංක් වලදී සිද්ධ වෙන්නේ ඇනෝඩය ඔක්සිකරණය සිද්ධ වෙන්නේ ඇනෝඩයේදී. ඔව් හොඳට මතක තියාගැනීම වැදගත්. හරි රයිට්. එතකොට දැන් මේකේ තව මතක තබා ගත යුතු කාරණාවක් තියෙනවා. අපි දැන් ඇනෝඩය පාවිච්චි කරන අවස්ථාවේදී අපි ගැල්වානික කෝෂයක් සඳහා ඇනෝඩයට අපි දුන්න සංකේතය නැත්නම් ලකුණ ගත්තොත් ඒක ඍණාරෝපිතයිනේ. කැතෝඩය ධනාරෝපිතයි කියලානේ අපි කිව්වේ. මේවෙන් ගැල්වානික කෝෂයක් සම්බන්ධයෙන් මම මේ කියන්නේ. හරි. ඇනෝඩය ඍණාරෝපිතයි, කැතෝඩය ධනාරෝපිතයි ගැල්වානික කෝෂවල. ඩෙල්ටා G වලගේ ඍණවන ස්වයංසිද්ධව ප්‍රතික්‍රියා. මේකට බැටරි එකක් දාන්න ඕනේ නැහැ. මේක ස්වභාවිකවම සිද්ධ වෙනවා. හරි. ඒ වෙලාවේදී ඇනෝඩය ඍණ, කැතෝඩය ධන. හරි. නමුත් විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක් අපි ගත්තොත් එහෙම විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයකදී අමතක කරන්න හොඳ නැහැ. ඇනෝඩයේදී ඔක්සිකරණය වෙනවා කියන එක වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ හොඳේ. ඇනෝඩයේදී සිද්ධ වෙන්නේ ඔක්සිකරණයම තමයි. කැතෝඩයේදී සිද්ධ වෙන්නේ ඔක්සිහරණයම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඇනෝඩය නම් අනිවාර්යෙන්ම ගැල්වානික කෝෂයක් පාවිච්චි කරත් විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක් පාවිච්චි කරත් ඒ කියන්නේ ස්වයංසිද්ධව සිදුවන කෝෂයක් පාවිච්චි කරත් ස්වයංසිද්ධව සිදු නොවන කෝෂයක් පාවිච්චි කරත් ඇනෝඩයේදී ඔක්සිකරණය වෙනවා කියන එක වරදින්නේ නැහැ. ඒක හැම වෙලෙම සත්‍යයක්. ඇනෝඩයේදී ඔක්සිකරණය වෙයි. කැතෝඩයේදී ඔක්සිහරණය වෙයි. ඒක කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයකදී ඇනෝඩය සඳහා අපි ලබා දෙන සයින් එක, ඒ කියන්නේ ලකුණ ධනද ඍණද කියන එක විතරක් වෙනස් වෙනවා ගැල්වානික කෝෂයකට සාපේක්ෂව. දැන් උදාහරණයක් විදියට විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක ඇනෝඩය ඉස්සර අපි ගන්න ධනාග්‍රය. විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයකදී ඇනෝඩය ඉස්සර ගන්න ධනාග්‍රය. ධනාග්‍රය ඇනෝඩය. හරි. ඒතර ඍණාග්‍රය කැතෝඩය. ධනාග්‍රය ඇනෝඩය වෙලා ඍණාග්‍රය කැතෝඩය වෙනවා. මොකද තමයි සාමාන්‍ය මේ සම්ප්‍රදාය ධනාග්‍රය සහ ඍණාග්‍රය හඳුන්වා දෙන්නේ. හරි. හැබැයි අපි දන්නවා ගැල්වානික කෝෂයකදී ඍණාග්‍රය කියලා කියන්නේ ඇනෝඩය, ධනාග්‍රය කියන්නේ කැතෝඩය. ලකුණ මාරු වුණාට ඇනෝඩයේදී සිදුවිය යුත්තේ ඔක්සිකරණය, කැතෝඩයේදී සිදුවිය යුත්තේ ඔක්සිහරණය. මේ දෙක වෙනස් වෙන්නේ නැහැ මොනම වෙලාවකදීවත්. ඔක්සිකරණය ඇනෝඩය, ඔක්සිහරණය කැතෝඩය. හරි. ධනාග්‍රය ඇනෝඩය, ඍණාග්‍රය කැතෝඩය. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය විදිහට කොහොමත් වෙනවා. පවුලේ තියාගත යුතු දේ තමයි ලකුණ මාරු වෙනවා කියන එක. හරිනේ. එච්චරයි ඒකේ විශේෂයෙන් කියන්න තියෙන්නේ. එතකොට දැන් අපි කතා කරගෙන ගියොත් අපි හිතමුකෝ දැන් සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරනවා කියලා. හරි. පොඩක් මේක සාකච්ඡා කරන්න ඕනේ මේ දැන් ගැල්වානික කෝෂයේ කතාව. හරිනේ. දැන් අපි විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක් යොදන්නේ ඇයි? ස්වභාවිකව සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේක සිද්ධ කරන්න අපිට බලයක් යොදන්න වෙනවා. බලහත්කාරකමක් කරන්න වෙනවා මේ ද්‍රාවණයට. ඒ නිසා තමයි අපි මේ බැටරි එකක් දාන්නේ. බැටරි එක දැම්මහම බැටරි එකෙන් විද්‍යුත් ශක්තිය සපයනවනේ. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. සිද්ධ කරගන්න පුළුවන්. හරි. ඒතර බැටරි එකේ ධනාග්‍රය සම්බන්ධ විය යුතුයි ධනාග්‍රයට. මෙන්න මෙහෙම බැටරිය ඍණාග්‍රය සම්බන්ධ විය යුතුයි ඍණාග්‍රයට. නොවම නෙවෙයි. ධනාග්‍රය ධනාග්‍රයට සම්බන්ධ විය යුතුයි, ඍණාග්‍රය ඍණාග්‍රයට සම්බන්ධ විය යුතුයි. දන්නවා ධනාග්‍රය විදිහට එහෙම ක්‍රියා කරන්නේ ඇනෝඩය. ඍණාග්‍රය විදිහට ක්‍රියා කරන්නේ කැතෝඩය. නොවම තියෙනවා. හරි. දැන් අපි මාතෘකාවක් විදිහට ලිව්වොත් මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් අපි විද්‍යුත් විච්ඡේදනය කරනවා කියලා ගමුකෝ. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කිරීම කියලා හිතන්නකෝ මාතෘකාව. හරි. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරනවා නම් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේක සඳහා ළමයි මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක දැන් දන්නවා. මොකද අපි ගිය සතියේ විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් ගැන කතා කරා ඩව් ක්‍රමයේ යටතේ. ඒතර මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ලික්විඩ්. වතුර බිඳුවක්වත් මේකේ නෑ හොඳේ. එතකොට මෙතන තියෙන්නේ NaCl ලික්විඩ් එක. එතකොට මේකේ තියෙන අයන්ස් මොනවාද? මේකේ තියෙන අයන්ස්. මේක අයන්ස් තියෙන්නේ දැන් Na+ තියෙනවා. Cl- තියෙනවා. මේ ඇරුණාම ජලය නැහැනේ. පටලවා ගන්න එපා. H+ OH දැන් ජලය තිබුණා නම් මොකද වෙන්නේ? මම ඉස්සෙදිත් මේක කිව්වා ජලය තිබුණා නම් H+ උත් ටිකක් තියෙනවා, OH- උත් ටිකක් තියෙනවා, ජලයක් තියෙනවා. ඔය කියන ඔක්කොම ටික එන්න ඕන ජලීය ද්‍රාවණය. හැබැයි දැන් මෙතන තියෙන්නේ ජලීය ද්‍රාවණයක් නෙමෙයිනේ. මෙතන තියෙන Na+ සහ Cl- විතරමයි. විලීන අවස්ථාව කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ළමයි මතක තියාගන්න ඕනේ ඇනෝඩයකදී සිදුවෙන්නේ මොකද්ද? මම කියන ටික මතක තියාගන්න ඕනේ විද්‍යුත් විච්ඡේදනයක ප්‍රතිඵල තීරණය කිරීමේදී
ඇනෝඩයකදී සිදුවිය යුත්තේ ඔක්සිකරණයෙන්. සාමාන්‍ය හොඳට මතක තියාගන්න ඇනෝඩයකදී ඔක්සිකරණය විය හැකිය කීප දෙනෙක් ඉන්නවා. ඇනෝඩයකදී අනිවාර්යයෙන්ම ඔක්සිකරණය වෙන්නේ ඇනායනය. ඇනායනය ඔක්සිකරණය විය යුතුයි. හැබැයි මතක තබා ගත යුතුයි සල්ෆේට් ෆොස්ෆේට් වගේ ඇනායන සාමාන්‍යයෙන් ඔක්සිකරණය වෙන්නේ නැහැ ඉහළ විභවය. අපි කියන අධි විභවයක් තියෙන ඕවර් වෝල්ටේජ් එකක් තියෙන නිසා. අධි විභවය. සාමාන්‍යයෙන් ඇනෝඩයේදී ඔක්සිකරණය වෙන්නේ ඇනායනය. සාමාන්‍යයෙන් ඇනෝඩයේදී ඔක්සිකරණය වෙන්නේ ඇනායනය. හැබැයි සල්ෆේට් ෆොස්ෆේට් කියන ඇනායන දෙක තිබුණොත් එහෙම තිබුණයි කියලා බය වෙන්න එපා. සල්ෆේට් සහ ෆොස්ෆේට් සාමාන්‍යයෙන් මොනම වෙලාවකදීවත් ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඒකට හේතුව විදිහට අපි කියන අධි විභවයක් තියෙනවා. ඒ කියන්නේ ඕවර් වෝල්ටේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ වැඩි විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ මේක. නිකන් භෞතික රසායනික ගණිතානුකූල මේ පදනමකට යනවා මේ යන කොටසක් මේ. උසස් පෙළට අවශ්‍ය වෙන ප්‍රමාණය විතරයි මම මේ කියන්නේ. ඒතර ඇනායන විදිහට සල්ෆේට් සහ ෆොස්ෆේට් තිබුණොත් අධි විභවයක් තියෙනවා කියලා ලියන්න හේතුවට සාමාන්‍යයෙන් ඇනෝඩයේදී ඔක්සිකරණය වීමක් වෙන්නේ නැහැ. ඒතකොට දැන් එහෙමනම් Cl- අයව වෙනවා. ඒ වගේ ඇනායනයක් තිබ්බොත් ඔක්සිකරණය වෙනවා. අනිත් ඕනම ඇනායනයක් ඔක්සිකරණය වෙනවා. Cl ෆොස්ෆේට් සහ සල්ෆේට් වගේ ඇනායන සාමාන්‍යයෙන් ඔක්සිකරණය වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. අධි විභවයක් තියෙනවා. EMF value එක ගැන කියලා තමයි සඳහන් කරන්නේ. මම ඉස්සරහට EMF value එකත් සම්බන්ධ කරන්නම් මෙතනට. එතකොට ඊළඟට දරුවෝ මේ සල්ෆේට් ෆොස්ෆේට් වගේ ඒවා මම කියවන්න දැන් ඔක්සිකරණය වෙන්නේ නැහැ නෝඩ් ඒ වසලදී කියලා. දැන් බැරි වෙලා හරි ජලය තිබුණා නම් එහෙම ජලය ඔක්සිකරණය වෙන්න පුළුවන්. ජලයට පුළුවන් ඔක්සිකරණය වෙන්න. ජලයට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. නැත්නම් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. හරි. OH- ඇනායන එක තිබුණොත් එයාටත් පුළුවන් ඔක්සිකරණය වෙන්න. එතන ගොඩාක් දුරට ඇනායනයකදී ඔක්සිකරණය විය හැකි ප්‍රබව තියෙන මෙන්න මේ කට්ටිය තමයි. මේ විදිහට මතක තියාගත්තා නම් ඔයාලට මම හිතනවා ලේසි ප්‍රශ්නයක් නෑ. කැතෝඩයේදී සාමාන්‍යයෙන් ඔක්සිහරණය නෙවෙන්නේ. කැතෝඩය වෙන්නේ ඔක්සිහරණය. ඒතර කැතෝඩයේදී සාමාන්‍යයෙන් වෙන්නේ කැටායන. කැටායනයක් තියෙනවා නම් මාධ්‍යයේ මොකද අපි මේ පාවිච්චි කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩනේ පාවිච්චි කරලා තියෙන්නේ. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. හරි. ඒවට මේ ආරෝපණය යන්නේ නිෂ්ක්‍රීය වශයෙන් තියෙන ඉලෙක්ට්‍රෝඩ තමයි ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. එතකොට කැටායනය තමයි ගොඩක් වෙලාවට ඔක්සිහරණය වෙන්නේ. කැටායනය තමයි ගොඩාක් දුරට ඔක්සිහරණය වෙන්නේ කැතෝඩයේදී. ඒතර මොනවාද තියෙන කැටායන? ඕනම කැටායනයක් ඔක්සිහරණය වෙන්න පුළුවන් කියලා හිතා ගන්නකො දැනට. මාධ්‍යයේ කැටායනයක් තියෙනවා කැටායනය ඔක්සිහරණය වෙනවා. සෝඩියම් ප්ලස් නම් සෝඩියම් වෙනවා. මැග්නීසියම් 2 ප්ලස් නම් මැග්නීසියම් වෙනවා. අන්න ඒ වගේ ඕනම කැටායන Ag ප්ලස් නම් Ag වෙනවා. ඕනම කැටායනයක් ඔක්සිහරණය වෙන්න පුළුවන් කැටායන. හැබැයි ඊට අමතරව තව කට්ටිය ඉන්නවා. කැටායනයට ඔක්සිහරණය වෙන්න පුළුවන්. H+ හිටියොත් එයාට ඔක්සිහරණය වෙන්න පුළුවන් H2 වලට. ජලය හිටියොත් එහෙම ජලයටත් ඇත්තටම H2 වෙන්න පුළුවන්. හරි. පැහැදිලිනේ කියන එක. ඒතර H+ H2 වෙන්න පුළුවන් ජලයටත් H2 වෙන්න පුළුවන්. ඒතර කැටායනයටත් ඔක්සිහරණය වෙන්න පුළුවන්. H+ හිටියොත් ඒකත් H2 වෙන්න පුළුවන්. ජලය හිටියොත් ඒකටත් H2 වෙන්න පුළුවන්. ඒතර බැලුවම පේනවා ඔයාට මේ ඇනෝඩයේදී ජලයට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. කැතෝඩයේදී ජලය හිටියොත් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. හරි. ඇනෝඩයේදී OH- ට ඔක්සිජන් වලට ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඒ වගේම කැතෝඩයේදී H+ H2 විදිහට ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දැන් හැම විදුලි විච්ඡේද්‍ය කෝෂයකම ඕක තමයි වෙන්නේ. ඔය තර්කයට අනුව තමයි යන්නේ. සමහර තැන් තියෙනවා පොඩි විශේෂ තැන් අපි ඔය කතා කරගෙන යමු. ඊට පස්සේ අපි මේ කර්මාන්ත රසායනවල අදාළ කර්මාන්තය ගැන පැහැදිලි කරමු. දැන් අපි හිතමු විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විදුලි විච්ඡේදනය කරන්න යන්නේ කියලා. දැන් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විදුලි විච්ඡේදනය කරන්න යන්නේ. මේක තමයි අදාළ රූප සටහන. හරි. මෙතන මුලින්ම ලියා ගන්න ඕනේ මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විදුලි විච්ඡේදනය කිරීමට අදාළව මෙන්න මේ රූප සටහන මුලින්ම අඳගන්නකො. අඳගෙන මේක ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ නම් කරගන්න කෝෂය දාගන්න දඬරින අග්‍ර හරියට දාගන්න. හරි. right. හරි. right. okay. දැන් සාමාන්‍යයෙන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංකය සාමාන්‍යයෙන් 801ක් වගේ තියෙන අපි මේක කර්මාන්ත රසායනයේදී සාකච්ඡා කරන එකක් නේ කොහොමද? සෝඩියම් ක්ලෝරයිඩ් වල සාමාන්‍යයෙන් තියෙන්නේ 801ක් විතර වගේ තියෙන්නේ සෙල්සියස්. හොඳයි. සෙල්සියස් 801ක වගේ ද්‍රවාංකයක් තියෙන්නේ. එතකොට 801 සෙල්සියස් වලට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරාම ඒක ද්‍රව කරගන්න පුළුවන්. හරිද? ඒකයි අපි විලීන තත්ත්වයට තේ ගන්නවා කියලා කියන්නේ. එතන මේ විලීන NaCl තියෙන අවස්ථාවන් වලදී මතක තියාගන්න ඕනේ
විලීන NaCl තියෙන අවස්ථාවකදී මාධ්‍යයේ තියෙන්නේ සෝඩියම් ප්ලස් කැටායන සහ Cl මයිනස් ඇනායන පමණයි. ජලය නැහැ. විලීනයිනේ. වතුර බිඳුවක්වත් නැහැ. වතුර නැහැ කියන්නේ ජලය අණුත් නැහැ. H+ උත් OH- උත් නැහැ. මොකද ජලය විඝටන අපි දන්නවා ජලය අයනික සමතුලිතතාවයේදී ඉගෙන ගන්නවා H+ සහ OH- වලට කැඩිලා එක වැඩි කිරීම 10 ඍණ 7ක ඉතාලම කුඩා මට්ටමේ සාන්ද්‍රණ දෙකක් තමයි දෙන්නේ. හරි ජලයේ ඉන්න ඕනේ. ජලයේ ඉඳලා තමයි මේක දෙන්නේ. හැබැයි ජලයක් මේකේ නෑනේ. ඉතින් ඉතින් H+ OH- එන්න විදියකුත් නැහැ. ඇසිඩ් එකක් දාලා නම් එන්න පුළුවන්. ඇසිඩ් එකක් දාලා නෑනේ මේකට. සල්ෆියුරික් වගේ එකක් දිය කරලා නම් H+ එනවා. නමුත් එහෙම නැහැනේ. එහෙම නැත්නම් H+ සහ OH- මාධ්‍යයෙන් එන්න පුළුවන් එකම විදිය තමයි ජලය ආංශික විඝටනයට ලක් වෙලා. හරි. ජලය ආංශික විඝටනයට ලක් වෙලා තමයි එහෙමනම් ඉතින් මාධ්‍යයට H+ සහ OH- කියන දෙන්න වෙන්න ඕන. ආංශික විඝටනයට ලක් වෙලා අපිට දෙන්න පුළුවන් එක වැඩෙන් 10 ඍණ 7 එක වැඩෙන් 10 ඍණ 7 වගේ තාම කුඩා සාන්ද්‍රණ වලින් දෙන්න පුළුවන්. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට දරුවෝ දැන් මේ එහෙමනම් දැන් මෙතනදී ඇනෝඩයේදී ඔයාට හිතන විදිහට ඔක්සිකරණය වෙන්න ඕනේ කවුද? මේකේ ඉන්න එකම එක ඇනායනය කවුද? Cl-. දැන් එහෙමනම් මොකද වෙන්නේ මේ Cl- ඇනෝඩය ගාවේදී ඔක්සිකරණය වෙන්න ඕනේ. මෙන්න මෙහෙම ඇනෝඩය ගාවට ගිහලා මෙතන ඔක්සිකරණය වෙලා මෙතනදී ක්ලෝරින් වායුව පිට වෙනවා. ඇනෝඩයේ අසලදී Cl2 මේ බලන්න. Cl- ඔක්සිකරණය වෙනවානේ. මෙයා එක්කෙනෙක් ඍණ එක ගන්න දෙන්නෙක් ඉන්නේ මෙතනදී බිඳුව. ඔක්සිකරණය වෙලා දිනවා ඇනායනය. එතකොට මෙතනදී ඉලෙක්ට්‍රෝන දෙකක් මේ පැත්තට දාමු. ඇනෝඩයේදී ඍණ 2 Cl- Cl2 වලට ඔක්සිකරණය වෙලා තියෙනවා. ඍණ 2 ඔක්සිකරණ අවස්ථාව බිඳුව ඔක්සිකරණ අවස්ථාව දක්වා ඔක්සිකරණය වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගියොත් එහෙම කැතෝඩය. කැතෝඩයේ අසලදී මොකද්ද වෙන්න පුළුවන්? ඔක්සිහරණය. කැතෝඩයේ අසලදී වෙන්න පුළුවන් දේ තමයි ඔක්සිහරණය. දැන් මෙතන කැතෝඩයේදී ඔක්සිහරණය වෙන ජලය නැහැ. H+ උත් නැහැ. ඉන්න එකම එක්කෙනා Na+ කැටායන. ඒතර එයා මොකද වෙන්නේ? එයා මේකේ සෝඩියම් විදියට ඩිපොසිට් වෙනවා ද්‍රව සෝඩියම් විදියට. හරි. ඒතර සෝඩියම් ප්ලස් තමයි මෙතන ඉන්නේ. ලික්විඩ් එක. මේක ඉතා වැදගත් භෞතික අවස්ථාව. මෙයා නම් මෙයාත් ලික්විඩ්. මෙතන ක්ලෝරින් එක නම් ගෑස් විදියට එන්නේ. හරි. මෙතන සෝඩියම් ප්ලස් එක ලික්විඩ්. ඔයගෙන් එන්නේ සෝඩියනුත් ලික්විඩ්. 801 සෙල්සියස් වලට වඩා වැඩියි. ඒතර මේක ඝන අවස්ථාවේ ගන්න බෑ. ද්‍රවයක් විදියට එන්නේ. රයිට්. හරි. මේක තමයි ඉතින් වෙන්න පුළුවන් එකම දේ. කැතෝඩයේදී කැටායන. එතකොට අපිට කෝෂ ප්‍රතික්‍රියාව ගන්න පුළුවන් මේකේ මේ දෙක එකතු කරන්නනේ තියෙන්නේ. කෝෂ ප්‍රතික්‍රියාව ගන්නකොට අපිට තියෙන්නේ මේ මේව දෙකෙන් වැඩි කරන්න ඕනනේ. දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා එකතු කරන්න තියෙන්නේ. එතකොට මේව දෙකෙන් වැඩි කරලා එකතු කරන්න. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකට ඉලෙක්ට්‍රෝන දෙක කැපෙනවා. ඒතර 2 Na+ 2 Cl- 1 එකතු වෙලා තමයි අත්‍තරම 2 සෝඩියම් ලික්විඩ් ප්ලස් Cl2 ගෑස් එක දෙන්නේ. නෝම තමයි ඉතින් එකතු කරලා ගත්තොත් කෝෂ ප්‍රතික්‍රියාව විදියට ගන්න පුළුවන්. හරි? රයිට්. ඒතර ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එක. ඇනෝඩයේදී සාමාන්‍යයෙන් සිදුවිය හැකි ඔක්සිකරණයක්. ඇනෝඩයේදී සාමාන්‍ය සිදුවන ඔක්සිකරණයට අදාළව මෙන්න මේ ඇනායන දෙක තිබුණොත් එහෙම ඒක ඔක්සිකරණය වෙන්නේ නැහැ කියලා තමයි ගන්නෙ. මම කිව්වා අධිවිභවය නිසා. ජලය සහ OH- තිබුණොත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. කැතෝඩයේදී සාමාන්‍යයෙන් කැටායනයේ ඔක්සිහරණය වීම තමයි වෙන්නේ. හැබැයි H+ තිබුණොත් ඔක්සිහරණය වෙන්න පුළුවන්. H2O තිබුණොත් ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඒතර ඔයාලට ප්‍රශ්නයක් ඇති ඇත්තටම දැන් ජලයක් ඉන්න වෙලාවකදී ඇත්තටම කවුද ඔක්සිකරණය වෙන්නේ? ඇත්තටම කවුද ඔක්සිහරණය වෙන්නේ? අපි කොහොමද හොයාගන්නේ? ඔව් එහෙම ප්‍රශ්නයක් එනවා. මම ඒවට පොඩි පොයින්ට්ස් ටිකක් ඔයාලට කියනවා. මෙන්න මේ කරුණු මත මේ වෙලාවේදී මෙයා ඔක්සිකරණය වෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු මත මේ වෙලාවේදී මෙයා ඔක්සිහරණය වෙන්නේ නැහැ කියන එක මම කරුණු වලදී ඔයාලට කියනවා. ඒ නිසා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි? රයිට්. මුලින්ම වීඩියෝ එක පෝස් කරලා මේ වැඩේ හරියට ඉවර කරගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් විදුලි විච්ඡේදනය කරොත් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් මේක පටලවා ගන්න එපා. මේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් නෙමෙයි හොඳේ. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වල විදුලි විච්ඡේදනය ගැන මේ කතා කරන්නේ. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වල විදුලි විච්ඡේදනය යටතේ මෙන්න මේ රූප සරහන සහ මෙන්න මේ ඇනෝඩ් කැතෝඩ් ප්‍රතික්‍රියා තියෙන මෙන්න මේ ෂෝට් නෝට් දෙකක් වෙනම ලියා ගන්නවා නම් හොඳයි. ඇනෝඩයේදී සිදුවිය හැකි ඔක්සිකරණ ප්‍රතික්‍රියා සහ කැතෝඩයේදී සිදුවිය හැකි ඔක්සිහරණ ප්‍රතික්‍රියා. රයිට්? හරි. ඒක ඉවරයිදනේ. රයිට්. ඊළඟට අපි යමු 2. දෙවෙනි කාරණාව විදිහට අපි යමු 2දී අපි නිකන් ගමු ජලයේ විදුලි විච්ඡේදනය. ඊළඟ යන මාතෘකාව ජලයේ විදුලි විච්ඡේදනය. දැන් මේ ජලයේ විදුලි විච්ඡේදනය
ගත්තොත් එහෙම මෙතනත් ඇත්තටම ලොකු ගැටලුවක් තියෙනවා. දැන් ජලයේ විදුලි විච්ඡේදනයේ සඳහා අපි පාවිච්චි කරන්නේ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩම කියලා හිතන්නකෝ. මේ ජලයේ විදුලි විච්ඡේදනය කිරීමට බැටරි එකක් එහෙම දාලා ප්ලැටිනම්ම දාගමු අපි. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩම පාවිච්චි කරා කියලා හිතන්නකෝ. ඇනෝඩයට සහ කැතෝඩයට. දැන් මෙතන පිරිසිදු ජලය තිබ්බොත් එහෙම පිටු මේ තියෙන පිරිසිදු ජලය කියලා. පිරිසිදු ජලය ගැන අයනික සමතුලිතතා මූලධර්මය අපි දන්න ඕනේ. පිරිසිදු ජලය ඇත්තට විදුලි විච්ඡේදනය කරන්න බෑ. ඇයි පිරිසිදු ජලය විදුලි විච්ඡේදනය කරන්න බැරි? පිරිසිදු ජලය විදුලි විච්ඡේදනය කරන්න බැරි වෙන්න හේතුව තමයි අපි දන්නවා ඇනෝඩයේ සහ කැතෝඩයේ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. පිරිසිදු ජලයේ සමතුලිතතාවයේ තියෙන මෙහෙම. මෙහෙම තියෙන්නේ ඇත්තටම. හරි. පිරිසිදු ජලය තියෙන්නේ මේ සමතුලිතතාවය ඔහොම. එතකොට අපි දන්නවා පිරිසිදු ජලය සෙල්සියස් අංශක 25 දී. හරි. එක වැඩි කිරීම 10 වෙන 7යි. මේකේ KW වල අගය. අයනික සමතුලිතතාවය කතා කරනවනේ. KW එක වැඩි කිරීම 10 වෙන 14 මවුල වර්ග dm ඍණ 6 නිසා. හරි. එතකොට H3O+ සාන්ද්‍රණය. KW සමාන H3O+ වාරයක් OH- වෙන්නේ. කොහොම නෙන්නේ. ඒතර මේ දෙන ඊටාම සමාන ප්‍රමාණ වලින් මාධ්‍යර ලැබිලා තියෙන්නේ. සමාන ප්‍රමාණ වලින් මාධ්‍යර ලැබිලා තියෙන්නේ. එහෙමනම් KW වල අගය එක වැඩි කිරීම 10 වෙන 14 මවුල වර්ග dm ඍණ 6 ඒතර x ගේ වර්ගය වෙන්නේ. ඒ කියන්නේ H3O+ උත් සමානයි OH- උත් සමානයි. මම ඕනනම් මේකට මේ කොට මට ලියත හැකි H3O+ ගේ වර්ගය කියලානේ. ඒ වගේම කැමති නම් OH- ගේ වර්ගය කියලා ලියන්නත් පුළුවන්. එතකොට අපිට පේනවා මාධ්‍යයේ තියෙන H+ සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 වෙන 7යි මේ වෙලාවේ. OH- සාන්ද්‍රණයත් මේකට සමානයි. මම ලියන්නම්කෝ එකපාරම. එතකොට දැන් මේ වගේ ඊටාම කුඩා සාන්ද්‍රණයකින් H+ තියෙනවා මේකේ OH- උත් තියෙනවා. හරි ජලයක් තියෙනවා විතර. හරි. ඇත්තටම එතකොට මෙතන මේ ඔක්සිකරණය වීම සඳහා අවශ්‍ය H+ සහ OH- තිබුණට ඇනෝඩයේදී දැන් ඔයාලට තේරෙනවා OH- ඇනෝඩයේදී මොකද මේක වෙන්න පුළුවන් දේ? ඇනෝඩයේදී ඔයාලට පේනවා OH- ඔක්සිකරණය වෙන්න පුළුවන්. දැන් මම කලින් කිව්වා OH- ඔක්සිකරණය වෙන්න පුළුවන් O2 වලටනේ. ඇයි? ඔය ඇනායනයක් නේ තියෙන්නේ. තව ජලයටත් පුළුවන්. ඔය ජලයටත් ඕනනම් ඔක්සිකරණය වෙන්න පුළුවන් O2 වලට. හරි. ජලය ඔක්සිහරණය වෙද්දී නම් හරණය වෙන්නේ H2 වලට. ඔක්සිකරණය වෙද්දී ඔක්සිකරණය වෙන්නේ O2 වලට. ඒතර මේ දෙන්නට තමයි ඔක්සිකරණය වෙන්න පුළුවන්. මෙතන chance එකක් තියෙනවා. අනිත් එක අපිට කැතෝඩේටේ ගත්තොත් එහෙම කැතෝඩේදී වාට වෙනවා H+ ඉන්නවනේ. H+ ට පුළුවන් H2 විදියට ඔක්සිහරණය වෙන්න. තව ජලයටත් පුළුවන් H2 විදියට ඔක්සිහරණය වෙන්න. මෙතන මේ දෙන්න තමයි. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මම අර කලින් කිව්ව තර්කයට අනුව මෙතන ඉන්න කට්ටිය බැලුවම ඇනෝඩයේදී ඔක්සිකරණය වීම සඳහා දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම කැතෝඩයේදී ඔක්සිහරණය වීම සඳහා තදාලව දෙන්නෙක් ඉන්නවා. කියලා හිතෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම තිබුණා කියලා අපිට පෙවුනට මෙතන මේ පිරිසිදු ජලයේදී මාධ්‍යයේ තියෙන H+ අයිද ඔක්සිහරණය වෙන්න H+ ඉන්නවා කියලා හිතන්නකෝ. ඔක්සිහරණය වෙන්න අවශ්‍ය H+ ප්‍රමාණයක් මෙතන ඉන්නවා. ඔක්සිහරණය වෙන්න තියෙන H+ ප්‍රමාණය මෙතන අපි ගත්තට මෙතන මේ H+ ඔක්සිහරණය වෙන්න විදියක් නැහැ. මොකද H+ වල සාන්ද්‍රණය ඉතාම කුඩායි මේ. ඉතාම කුඩා සාන්ද්‍රණයක්. එක වැඩි කිරීම 10 වෙන 7. එතකොට ඇත්තටම මේ ඔක්සිකරණය හරණය වීමට කැටායනය ඔක්සිහරණය වීමට කැටායනයක් පැවතීම හෝ ඔක්සිකරණය වීමට ඇනායනයක් පැවතීම විතරක්ම බලපාන්නේ. මේකට තව සාධක බලපාන. ඒක තමයි මම කියන්නේ. H+ හිටපු පළියටම H+ ඔක්සිකරණය වෙන්නේ බෑ. H+ හිටියට ඔක්සිකරණය වෙන්න බැරි වෙන්න හේතුව තමයි මෙතනදී H+ හිටියට ඉන්න H+ සාන්ද්‍රණය ඉතාම අඩුයි. නේ? එක වැඩි කිරීම 10 වෙන 7ක සාන්ද්‍රණයකින් ඉන්න. ඒතර මේ වගේ ඉතාම කුඩා සාන්ද්‍රණයකදී අපිට ඇනෝඩේ මේ කැතෝඩයේදී H2 ඔක්සිහරණය කරගන්න බෑ. ඔක්සිහරණය වෙන්න පුළුවන් කියලා පෙවුනට හරි ඔක්සිහරණය වෙන්න පුළුවන් කියලා පෙවුනට යව ඔක්සිහරණය කරගන්න බෑ. හරි හේතුව මේ වෙලාවේ මාධ්‍යයේ තියෙන H+ අයන සාන්ද්‍රණය ඉතාම කුඩා අගයක තියෙනවා. ඒතර අනිත් පැත්තට ගත්තාම OH- ටත් කියන්න දෙන්නේ ඒකම තමයි. මාධ්‍යයට OH- ලැබුණේ කොහොමද? ලැබුණේ ජලයේ විඝටනයේ. ඒතර ජලයේ විඝටනයෙන් ලැබුණ OH- ප්‍රමාණයත් එක වැඩි කිරීම 10 වෙන 7ම තමයි. එතකොට OH- ඇනායනයේ විදිහට ඔක්සිකරණය වෙන්න පුළුවන් වගේ පෙවුනට එයාව ඔක්සිකරණය කරගන්න බෑ. හේතුව මොකද්ද? එයාගේ සාන්ද්‍රණය ඉතාම අඩුයි. right? හොඳට මතක තියාගන්න. හරි. එතකොට මේ එහෙමනම්
අපිට ඇත්තටම මේ ඔක්සිකරණ ඔක්සිහරණ කිරීම සඳහා ඉතාම වැදගත් කාරණාවක් විදිහට අපිට සලකන්න තියෙනවා කරුණු විදිහට සාන්ද්‍රණය. ඉතාම වැදගත් මේ සාන්ද්‍රණය කියන ප්‍රශ්නේ හොඳේ. ඒතර අපිට සාන්ද්‍රණය කියන එකත් සැලකිලිමත් වෙන්න ඕනේ එහෙමනන්නේ. දෙවෙනි එක. තව දෙනවා විභවය EMF value එක අපි කතා කරලා තියෙන්නේ EMF විදුත්ගාමක බලය. මම ෆිසික්ස් වල කියන විදිහට ගත්තොත් නම් ධාරාවක් ගලා නොවන අවස්ථාවේ අග්‍ර දෙක අතර පවතින උපරිම විභවාන්තරය. විදුත්ගාමක බලයත් මේකේ වැදගත් කාරණාවක් වෙනවා. එතකොට මේ සාන්ද්‍රණය සහ EMF අගය කියන කාරණා දෙක මත තව තියෙනවා අධිවිභවය වගේ ටිකක් සංකීර්ණ කාරණා මත තමයි මේ ඇත්තටම ඔක්සිකරණය වෙන්නේ කවුද සහ ඔක්සිහරණය වෙන්නේ කවුද කියන එක තීරණය කරන්න වෙන්නේ. හරි. එතකොට දැන් විශේෂයෙන් දැන් එහෙමනම් පිරිසිදු ජලයේ විදුලි විච්ඡේදනය කරන්න බැරි වෙන්නේ ඇයි කියලා මම කිව්වා. පිරිසිදු ජලයේ අයන වලට කැඩෙන ප්‍රමාණය ඉතාම කුඩායි. ඉතාම කුඩා සාන්ද්‍රණ තියෙන 1/10 වගේ ඉතාම කුඩා සාන්ද්‍රණ. මේ වගේ ඉතාම කුඩා සාන්ද්‍රණ පවතින අවස්ථාවකදී අපිට ඇත්තම විදුලි විච්ඡේදනය කරගන්න බෑ සාර්ථකව. මොකද අයන වල සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා අපි බලාපොරොත්තු වුණාට ඇනෝඩේ අසලින් ඔක්සිජන් වායුව පිට වෙයි. මොකද ඔක්සිජන් එන්න ඕනේ. OH- වලින් එන්නේ O2. ජලය විදුලි විච්ඡේදනය කරත් O2 තමයි එන්න ඕනේ. හරි. කැතෝඩයේදී H+ වලින් H2 එන්න ඕනේ. නමුත් දැන් මෙතන H2 වායුව පිට වෙයි කැතෝඩයේ අසල ඇනෝඩයේ අසල O2 වායුව පිට වෙයි කියලා හිතුවට ඇත්තට මේක සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. හරි ඒක සාර්ථකව සිද්ධ වෙන්නේ නැත්තේ H+ සහ OH- වල අයන වල සාන්ද්‍රණය ඉතාම කුඩායි. ඉතාම කුඩායි මේ අවස්ථාවේදී ඒ නිසා ඒක වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. එහෙමනම් ජලයේ විදුලි විච්ඡේදනයේදී අපිට ඇත්තටම කැතෝඩයෙන් H2 සහ ඇනෝඩයෙන් O2 ලබා ගන්න පුළුවන් නම් ජලයේ විදුලි විච්ඡේදනය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මම ඒක ඔප්පු කරන්නම් ඉස්සරහට කරන ප්‍රැක්ටිකල්ස් වලින්. ඒතර ජලයේ විදුලි විච්ඡේදනය සිදු කරගන්න අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ අයනවල සාන්ද්‍රණවල තියෙන ඉතාම අඩුකම නිසා අපි කරන්නේ ගොඩක් වෙලාවට අම්ලයක් දිය කරනවා මේකේ තනුක අම්ලයක් දිය කරනවා නැත්නම් තනුක භස්මයක් දිය කරනවා. තනුක අම්ලයක් හරි තනුක භස්මයක් හරි මේක දිය කළොත් අන්න එතකොට අපිට ජලයේ විදුලි විච්ඡේදනයට අදාළ ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. මම ඒක කරලා පෙන්නන්නම්. හරි right. පොලිම මෙතන මේ ලියන්න පිරිසුදු ජලයේ විදුලි විච්ඡේදනය යටතේ ලියා ගන්න මේ රූප සරණ අඳින්න. ඇඳලා පිරිසුදු ජලයේ කතන්දරේ ලියන්න ලියලා කියන්න මේකෙදී මේක සාර්ථක වෙන්නේ නැත්තේ සාන්ද්‍රණය ඊටාම කුඩා මට්ටමක පවතින නිසා. හරි. H+ සහ OH අයනවල සාන්ද්‍රණය ඊටාම කුඩා. එතකොට මේක සන්නායකතාවය. දැන් මේක එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් එහෙනම් ජලය පුළුවන් නේද ඇනෝඩයේදී ඔක්සිකරණය වෙන්න? ජලයට පුළුවන් නේද එහෙමනම් කැතෝඩයේදී ඔක්සිහරණය වෙන්න? මොකද ජලයේ සාන්ද්‍රණයක් තියෙනවා නේද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔය එහෙම හිතන එක හරි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ළමයි මේ විදුලි මොනවාද මෙතන මේ ආරෝපණ ගමන් කරන්න ඕනේ. දැන් මෙතන කරන්ට් එක ගමන් කරන්න ජලීය මාධ්‍යයේදී මොනවා හරහාද? අයන හරහා. අයන හරහානේ ගමන් කරන්න ඕනේ. මේ සර්කිට් එක සම්පූර්ණ වෙනකොට දැන් උඩින් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම යන්නේ කොහෙද? උඩින් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිද්ධ වෙන්නේ බාහිර සන්නායක කම්බිය හරහා. එතකොට උඩ පරිපථයේ කනෙක්ට් වෙලා තියෙන්නේ. පහළ පරිපථයේ සම්බන්ධ වෙන නම් මොනවා වෙන්න ඕනද? පහළ පරිපථයේ සම්බන්ධ වෙන්න ආරෝපණ ගමන් කිරීමක් වෙන්න ඕන. ආරෝපණ ගමන් කරන අයන වලින්. ධන ආරෝපණ හෝ ඍණ ආරෝපණ තමයි අයන ගමන් කරන්නේ. නමුත් දැන් මෙතන පිරිසිදු ජලයේ තිබෙන අයන නැහැ. අයන සාන්ද්‍රණය ඉතාම කුඩායි. එතකොට සන්නායකතාවය ඉතාම කුඩායි. ඒකයි අපිට සැලකිය යුතු මට්ටමේ ධාරාවක් ලබා ගන්න බැරි. මේකේ ජලයේ යම් ප්‍රමාණයක් ඔක්සිකරණය වෙයි. ජලයම යම් ප්‍රමාණයක් ඔක්සිහරණයක් වෙයි. ඒක මම නෑ කියන්නේ. හැබැයි අපිට ප්‍රමාණවත් විදුලියක් ලබා ගන්න බෑ. ප්‍රමාණවත් විදුලියක් ලබා ගන්න බැරි වෙන්න හේතුව තමයි විද්‍යුත් සන්නායකතාවයේ තියෙන ඉතාම කුඩා අගය. සන්නායකතාවය ඉතාම අඩුයි. සන්නායකතාවය කියලා කියන්නේ මොකද්ද? කන්ඩක්ටිවිටි කන්ඩක්ටන්ස් මම ෆිසික්ස් වලත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මේක සන්නායකතාවය. ආරෝපණ වලින් ධාරාව ගමන් කර ගැනීම ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. හරි. ඒතර මේකේ ඇත්තරම මේ විදුලි සන්නායකතාවයේ තියෙන්නේ මයික්‍රෝසීමන්ස් per සෙන්ටිමීටර් 1යි. මෙන්න මේ වගේ අඩු සන්නායකතාවයක් තියෙන. මයික්‍රෝසීමන්ස් per සෙන්ටිමීටර් 1යි තියෙන්නේ. ඊටාම කුඩා විදුලි සන්නායකතාවය තියෙන මෙතනින් ප්‍රමාණවත් විදුලියක් අපිට ලබා ගන්න බෑ. ඒකයි අපි එතන මේ පිරිසුදු ජලයේ විදුලි ඡේදනය කරන්නේ නැත්තේ. හරි. ඒක මතක තියාගන්න. මෙන්න මේ ටික පොඩ්ඩක් ලියා ගන්න වීඩියෝ එක පෝස්ට් කරලා right. හරි මේ වෙලා යන නිසා මේ ළඟට යන්න. හරි. දැන් එතකොට දරුවෝ මේ ජලයේ විදුලි ඡේදනය කරන්න බෑ කියලා දැන් මම කිව්වනේ. එහෙමනම් මොකද කරන්නේ? එහෙමනම් අපි කරන්නේ ඇත්තටම මේකට අම්ලයක් දිය කරලා විදුලි ඡේදනය කරනවා. අපි ඒක පිළිම තුන්වෙනි එකට විදියට ජලීය තනුක සල්ෆියුරික් ද්‍රාවණයක විද්‍යුත් විච්ඡේදනය කියලා යන මාතෘකාව. ජලීය තනුක සල්ෆියුරික් ද්‍රාවණයක විද්‍යුත් විච්ඡේදනය කියලා යන මාතෘකාව. හරි. දැන් තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරන්න යනකොට ඔයා තේරුම් ගත යුතු කාරණා මෙතන නම් දැන් යම් තර්ක ගොඩාක් ගොඩනගන්න තියෙනවා. අපි බලමුකෝ මොනවද වෙන්නේ කියලා. හරි දැන් මෙන්න තියෙනවා මේ අපි මෙහෙම ගමු.
මේකේ තියෙනවා කියලා අපි ගමු. දැන් මේ තියෙන්නේ ප්ලැටිනම්ම ගමුකෝ ඇනෝඩ් එක එතකොට අක්‍රීය එකක් නේ ගන්න ඕනේ. හරි මෙන්න මෙහෙම ධන ඍණ දාලා තියෙනවා කියලා අපි හිතමුකෝ. මෙතන ධන මෙතන ඍණ දාලා තියෙනවා. හරි. ඒතර මේ තියෙන අපි ගමුකෝ ඇනෝඩ් එක කියලා. මේ තියෙන ළමයි කැතෝඩ් එක. ඒතර ඔන්න ඇනෝඩ් එක කැතෝඩ් එක හරියා. දැන් මේකේ තියෙන තනක සල්ෆියුරික් ද්‍රාවණයක් නේතර මොනවද තියෙන ඇනායන අපි ඒව ලියාගමු. සල්ෆියුරික් කිව්වහම දැන් සල්ෆියුරික් වලින් මාධ්‍යනේ ඉන්නේ මොනවද? සල්ෆියුරික් වලින් එනවා H+. සල්ෆේට් එනවා. ජලීය ද්‍රාවණයක් නම් ජලයක් තියෙනවනේ. ජලයක් තියෙනවා. ඒතර ජලයෙන් එන්නේ අයන මේක නම් සම්පූර්ණයෙන්ම අයන වලට කැඩෙනවනේ. ඒතර මේ දෙන තමයි සම්පූර්ණයෙන්ම ඉන්නේ. මේක නම් මෙයා නෑ. මෙයා ඉවරයි. මොකද එයා සම්පූර්ණයෙන් ඉවර වෙනවා. එයා සම්පූර්ණ අයන වලට කැඩෙනවනේ. එයා ප්‍රබලාම්ලයක් නේද? නම ජලය ගත්තොත් එම ජලයත් යම් ප්‍රමාණයක් ඉන්නවා. H+ උත් යම් ප්‍රමාණයක් ඉන්නවා. OH- උත් යම් ප්‍රමාණයක් තියෙනවා. ඔය ටිකනේ ඔක ඉන්න ඕනේ. ඒතර අපි ඉන්න කට්ටිය ලියාගමු. H+ ඉන්නවා. OH- උත් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඊටාම අඩු සාන්ද්‍රණය. මොකද ජලයේ විඝටනය ඊටාම කුඩයි මං කිව්වනේ. හරි. ඉන්නවා. නෑ කියන්නේ ජලයත් යම් ප්‍රමාණයක් තියෙනවා. මොකද ජලීය ද්‍රාවණයක්නේ. හැබැයි අර අපි කලින් කතා කරපු විලීනෙන් NaCl වලදී ජලය නෑ කියලාමයි ගත්තේ. මොකද ජලය නෑනේ විලීනයි. සෙල්සියස් අංශක 800 කේදී වතුර ඉන්න විදියක් නෑනේ නේද? ඒතර ජලයත් යම් ප්‍රමාණයක් ඉන්නවා. H+ උත් හරි OH- උත් හරි. ඊට අමතරව තව ඉන්නවා මේකේ මේ H+ ඇත්තටම දුන්න H+ හැබැයි ලොකු සාන්ද්‍රණයක් ඉන්නවා. H+ ලොකු සාන්ද්‍රණයක් ඉන්නවා කියලා කියන්නේ ඇයි? H+ ලොකු සාන්ද්‍රණයක් ඉන්නවා කියලා කියන්නේ මාධ්‍යෙට H+ අපේන එකම සෝස් එක පිරිසුදු ජලය විතරක් නෙමෙයි. සල්ෆියුරික් විඝටනයනොත් H+ එමෙනවා. සල්ෆියුරික් විඝටනය H+ එමෙන නිසා H+ සාන්ද්‍රණය ඉතාම වැඩි. ඉහළ H+ අයන සාන්ද්‍රණයක් මේකේ තියෙනවා. හරි. රයිට්. ඊට අමතරව මෙතන තව තියෙනවා මේ සල්ෆේට් ඉන්නවා. SO4 2- හරි. එතකොට මෙන්න මේ කට්ටිය තමයි අත්‍තරම් මෙතන දැන් මේ මාධ්‍යයේ ඉන්නේ. ජලයේ ඉන්නවා, H+ ඉන්නවා, OH- ඉන්නවා, සල්ෆේට්. අපි මුලින්ම කතා කරමු මේකේ කැතෝඩය ගැන. කැතෝඩයේදී සිදු විය හැක්කේ ඔක්සිහරණය නේ. කැතෝඩයේදී සිදු විය හැක්කේ ඔක්සිහරණය. හරි. කැතෝඩයේදී සිදු විය හැක්කේ ඔක්සිහරණය. දැන් කැතෝඩයේදී ඔක්සිහරණය වෙන්න නම් මොකද්ද මම කලින් කිව්ව තර්කය? ඔක්සිහරණය වීම සඳහා ඇත්තටම මේ ඉන්නවා අපිට දෙදෙනෙක් ඔක්සිහරණය වෙන ජලයට ඔක්සිහරණය වෙන්න පුළුවන් සහ H+ ඔක්සිහරණය වෙන්න පුළුවන්. මේකේ කැටායනයක් විදියට ඉන්නේ H+ තමයි. වෙන අලුත් කැටායනයක් නැහැනේ මොකොත් නේද? H+ හැරුණාට පස්සේ වෙන අලුත් කැටායනයක් මේකේ නැහැ. මේකේ ඉන්නේ එකම එක්කෙනා කැටායනයේ විදියට ගත්තොත් H+ ඉන්නේ. හරි? ජලයේ ඉන්නේ. ඔච්චරයි. එතකොට මේකේ සිද්ධ වෙන්න පුළුවන් ඔක්සිහරණය. ඔක්සිහරණය සිද්ධ වෙන්න පුළුවන් එක්ක H+ වලින් එක්ක ජලයෙන්. හරිනේ? ඒක තේරෙනවනේ. හැබැයි දැන් මෙතනදී අපිට තේරෙන දේ තමයි ඇත්තටම සාන්ද්‍රණයේ පැත්තෙන් අපි හිතුවොත් එහෙම ඇත්තටම මෙතනදී සාන්ද්‍රණය අතින් ගත්තොත් H+ වල සාන්ද්‍රණය ඉතාම වැඩි. මොකද අපි දන්නවා ජලයෙන් මාධ්‍යයට ලබා දෙන H+ අයන සාන්ද්‍රණයට වඩා සල්ෆියුරික් අම්ලයෙන් මාධ්‍යයට ලබා දෙන H+ අයන සාන්ද්‍රණය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. හරි ඉතාම ඉහළ මට්ටමක H+ අයන සාන්ද්‍රණය තියෙනවා. ඒතර ඉතාම ඉහළ මට්ටමක H+ අයන සාන්ද්‍රණයක් මාධ්‍යයේ තියෙන නිසා අපිට එකපාරම කියන්න පුළුවන් සාන්ද්‍රණයත් ඉතාම ඉහළයි. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මෙතනදී කැතෝඩයේදී වෙන්නේ H+ H2 බවට පත් වීම. H+ H2 බවට පත් වීම තමයි මේක වෙන්න පුළුවන් එකම දේ. මේක EMF අගයත් මම ලියන්නම්. මේක EMF අගය අපි දන්නවා බිඳුවයි. 0.0 වෝල්ටේජ් එකක් වෙන්නේ. හරි. ඒක මතක තියාගන්න. දැන් එතකොට මේ මම මේ මෙතනදී ඔයාලට පිරිසිදු ජලය ගැනත් පොඩ්ඩක් මම කියන්න. දැන් පිරිසිදු ජලයත් මේකේ ඉන්නවා. පිරිසිදු ජලයත් අපි ගත්තොත් දැන් මේ පිරිසිදු ජලයේ හරණ ප්‍රතික්‍රියාව ලියන විදිය මම පොඩ්ඩක් කියන්න. මම දෙකම ලියන්න ඔයාලට මේක තේරුම් කරවන්න ඕන නිසා. පිරිසිදු ජලය ගත්තොත් එහෙනම් පිරිසිදු ජලයේත් වෙන්නේ පිරිසිදු ජලයෙන්ොත් H2ම තමයි දෙන්නේ. හරි. පිරිසිදු ජලයෙන් දෙන්නේ H2ම තමයි. ඒතර මේක හැබැයි ලියද්දි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ මෙහෙමයි. මේක බැලන්ස් කරගන්න. දැන් H+ දෙකකින් H2 නේ දෙන්න ඕනේ. ජලයෙන් දැන් මෙතන දෙකයි H+ වලින් H2 දෙනවා. මේකෙන් ජලයෙන් දෙන්නත් ඕනේ H2 නේ.
ජලයේ මොකද මේ අමතරව ඇවිල්ලා තියෙන්නේ H+ දෙකට අමතරව අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ මොනවාද? මෙන්න මෙහෙමනේ තියෙන්නේ. හරි. H+ දෙකක් එක ඔක්සිජන් එකක් ඇවිල්ලා තියෙනවා නේ. ඔක්සිජන් එකක් ඇවිල්ලා තියෙනවා H+ දෙකට අමතරව ඔක්සිජන් එකක් ඇවිල්ලා තියෙනවා. H+ දෙකට අමතරව ඔක්සිජන් එකක් ඇවිල්ලා තියෙනවා. මම මෙතන ජල අණු දෙකක් දාගත්තොත් මොකද වෙන්නේ? හයිඩ්‍රජන් එනවා හතරක් නේ. හයිඩ්‍රජන් ඉතින් හතරක්. හරිද? හයිඩ්‍රජන් හතරක්. ඒතර අලුතෙන් OH- දෙකක් එනවා නේද? ඒතර මේ වැඩි වෙලා තියෙන OH- දෙකක් නේ. H+ දෙකක් තියෙනවා. මෙතනත් මම ජලය දෙකක් දාගත්තොත් එහෙම මේ H+ දෙකට අමතරව H+ දෙකට අමතරව OH- දෙකක් නේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ නේද? මේක පැහැදිලිනේ. OH- දෙකක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. ඔක්සිජන් දෙකක් තියෙනවා අලුතෙන්. H දෙකක් වැඩිපුර තියෙනවා. ඊටු H දෙක මෙතන තියෙනවා. ඒතර මේ වැඩි වෙලා තියෙන OH- දෙක මේ පැත්තෙන් දාගන්නවා. දෙකයි OH-. හරිද? ඔච්චරනේ වෙන්න ඕනේ. ඒතර ඉලෙක්ට්‍රෝන දෙකක් මේ පැත්තට දාගන්න. ඕක තමයි ජලයේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. දැක්කන ලියාගත්ත විදි. මේක මතක තියාගත්තම ඇති. H+ වලින් H2 වෙනවා කියලා මතක තියාගන්නකො ඒ ඇති. H+ වලින් 2H+ වලින් H2 වෙන්නයි ඕනේ. ඒක ජලයෙන් වෙනවා නම් ජලයට අමතරව අතිරේක OH- දෙකක් ඇඩ් වෙනවා. ඒ ඇඩ් වෙන OH- දෙක මේ පැත්තෙන් දාගන්න දකුණේ. ඒතර වම් පැත්තට ඉන්න දෙකක් කියන බැලන්ස් වෙන්න. ඒතර මේක තමයි වෙන්නේ. මේකේ මේ EMF වගේ මේවට පාඩම් කරන්න ඕනේ නැහැ. මම මේවට ඉගෙන ගන්න දෙන්නේ. ඍණ 0.833 වෝල්ට්. හරි. දැන් ඔයා කල්පනා කරලා බලන්න. දැන් කැතෝඩයේදී ඉන්න තරගකාරී දෙන්න මේ දෙන්න විතරයිනේ. කැතෝඩයේදී ඔක්සිහරණය වීම සඳහා ඉන්න තරගකාරීන් දෙදෙනා මේ දෙදෙනා පමණයි. H+ H2 වීම සහ H2O H2 බවට පත් වීම. ඔය දෙකනේ තරගකාරී දෙදෙනා. ඒතර මේ තරගකාරී දෙදෙනාගෙන් වඩාත්ම ප්‍රිෆර් කියලා කියන්නේ වඩාත්ම යෝග්‍ය එක්කෙනා මොක්කෙනා කවුද කියලා තීරණය කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් EMF වැලියු එක බලලා තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒකම විතරක් බෑ. සාන්ද්‍රණය බලන්නත් ඕනේ. මේ දෙකම සලකලා තමයි අවල් ටිකක් මේ අද්දි මේක තේරෙනවා ඇත්තටම කවුද කියලා ගන්නෙ. හරි. මේ කාරණා දෙකම සැලකිලිමත් වෙලා තමයි අපි සාමාන්‍යයෙන් කවුද ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කියන එක ගැන හිතන්නේ. හරි. ඒතර දැන් මෙතන බලවම කැතෝඩේ දැන් ඔයාලට මතක ඇති. අපි විද්‍යුත් EMF මොනවාද සක්‍රියතා ශ්‍රේණිය නැත්නම් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ 0.00 වෝල්ටේජ් නේ හයිඩ්‍රජන්. මෙතනින් උඩ ඉන්න ඍණ. මේ ඍණ එන්න වැඩි වෙන උඩටනේ. ඊළඟට ධන එන්න වැඩි වෙනවා. කොහොම නෙවෙයි. ඒතර උඩට යන්න ඔක්සිකරණය වෙන්න තමයි කැමති. යනට යන්න ඔක්සිහරණය වෙන්න තමයි කැමති. ඕකනේ කතන්දරේ තේරුම. එතකොට දැන් ජලයේ ඍණ 0.8. එතකොට මේකේ උඩ හරියක ඉන්නේ. හයිඩ්‍රජන් ඉන්නේ බිඳුවේ. ඒවා පහළ ඉන්නේ. ඒතකොට එහෙම ගත්තොත් මේ දෙන්නගෙන් ඔක්සිහරණය වෙන්න කැමති පහළ ඉන්න එක්කෙනා. ඉතින් එහෙම ගත්තත් EMF වැලියු එකනොත් තීරණය වෙනවා. ඔක්සිහරණය වෙන්න ඕනේ H+ කියලා. ජලය නෙමෙයි කියන්නේ. අනිත් අතට සාන්ද්‍රණයේ පැත්තෙන් හිතුවත් ඔයාලට තේරෙනවා ඉතාම ඉහළ සාන්ද්‍රණයකින් තියෙන මේක H+ අයන සාන්ද්‍රණය. මොකද සල්ෆියුරික් විකටනින් මාධ්‍යන දෙන H+ අයන සාන්ද්‍රණය ඉතාම වැඩි. හරි. ඒතකොට H+ වලින් ලබා දෙන H2 ප්‍රමාණය ඉතාම වැඩි. EMF එකෙන් ලබා දෙන EMF එකත් ප්‍රිෆර් වෙලා තියෙන H+ ඔක්සිහරණය වීම සඳහා. ඒ නිසා මතක තියාගන්න මේ ප්‍රතික්‍රියා දෙක තරඟකාරී මට්ටමක හිටියට මෙතනදී ඇත්තටම ඔක්සිහරණය වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව. හරිනේ ඔන්න ඔහොමයි ඔක තෝරන්නේ. හරි අපි දෙවෙනියට යන් ඇනෝඩයට. දැන් ඇනෝඩයේදී ගත්තොත් ඇනෝඩයේදී ඇත්තටම තරංකාරී ඇනායන. අපි දන්නා ඇනායනනේ ඇනෝඩයේදී ඔක්සිකරණය වෙන්නේ ජලයක් ඉන්නවා නෑ කියන්නේ. හරි එතකොට කවුද මෙතන තරංකාරී මට්ටමේ ඉන්න කට්ටිය කියලා අපි බලමු. තරගකාරී මට්ටමේ ඉන්න එක්කෙනෙක් තමයි සල්ෆේට්. දැන් සල්ෆේට් ඇත්තට අපි ගන්නෙ නෑ මම මේක මුලදීම කිව්වා. සල්ෆේට් ඇනායනේ මොනම අවස්ථාවකදවත් ඔක්සිහරණ මම මේක මුලදී කිව්වා නෙමෙයි. සල්ෆේට් ෆොස්ෆේට් වගේ ඒවාට අධිවිභවය කියන කාරණාව තියෙන නිසා ඕවර් වෝල්ටේජ් කියන කාරණාව තියෙන නිසා මොනම වෙලාවකදවත් ඇනෝඩයේදී ඔක්සිකරණය වීමක් සල්ෆේට් වලට පහ ෆොස්ෆේට් වීමට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හරි. මේ හොඳට මතක තියාගන්න. ඒතර සල්ෆේට්ගේ ඔක්සිකරණයක් වෙන්නේ නැහැ ඇනෝඩයේ අසලදී. හරි. එහෙමනම් ඉන්නව අනිත් එක්කන OH-. දැන් OH- ඇත්තරම O2 වෙන්න හැකියාවක් තියෙනවා. OH- ට O2 වෙන්න හැකියාවක් තියෙනවා කියන එක තේරුම් ගන්න. ඒක ඉතාල වැදගත්. හරි. OH- ට O2 වෙන්න හැකියාවක් තියෙනවා. හරි. ඒතර මේක බැලන්ස් කරගන්න වෙනවා. ඒතර OH- O2 වෙන එක මෙතන ඕනනම් දෙකක් දාන්න පුළුවන්. නමුත් මෙතන හතරක් වෙනවා කියලා මතක තියාගන්න පුළුවන්. ලේසි ඇත්තට මේක බැලන්ස් කරගන්න. O2 ට දෙකයි OH- නෙන්නේ. ඒතර මෙතනදී ඔයාලට පේනවා මෙතන ඔක්සිජන් වල එක්කෙනෙක් ඍණ දෙකේ ඉන්න දෙන්නම ඍණ හතරේ ඉන්නේ. මෙතන ඉන්න දෙන්නම බිඳුවේ.
ඒතර මෙතන වෙනස ඉලෙක්ට්‍රෝන 4යි. මෙතන මේවට තේරෙන්නේ නැති ඍණ 4ක් ආවේ කොහොමද? OH වල එක ඔක්සිජන් කෙනෙක් ඉන්නේ ඍණ 2 දරු. OH වල එක ඔක්සිජන් කෙනෙක් ඉන්නේ ඍණ 2 හයිඩ්‍රජන් ඉන්නේ ධන 1. එතකොට වෙනස ඍණ 1යි. sorry එතන ඔක්සිජන් එක්කෙනෙක් ඍණ 2 දෙන්නෙක් සැලකුවා. දෙන්නෙක් සැලකන්න එපා. මෙතන බිඳුවනේ. දෙන්නෙක් සැලකුවා ඍණ 4යි. හරිද? ඒතර ඒක වෙනස 4යි. ඉලෙක්ට්‍රෝන 4ක වෙනසක් තියෙනවා. හරි. ඒතර 4 කොහෙන්ද දාන්නේ? අපි ඉලෙක්ට්‍රෝන 4 දාන්නේ මේ පැත්තේ. මේ පැත්තට ඉලෙක්ට්‍රෝන අවශ්‍යයි. හරි නේද? ඒතර ඉලෙක්ට්‍රෝන 4ක් මේ පැත්තට අපි දාගන්න වෙනවා අපිට අනිවාර්යයෙන්. එතකොට දැන් මෙතන දැන් අපිට වෙනවා H+ එතකොට මෙතන දෙකක් ඇවිල්ලා තියෙනවා. H+ මෙතන දෙකක් ආවට පස්සේ අපිට H+ බැලන්ස් කරගන්නත් වෙනවා. හරි. H+ බැලන්ස් කරගන්නත් වෙනවනේ. ඒතර H+ මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා. මෙතනත් ඔක්සිජන් දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 4ක් වෙනවා. අපිට දැන් මෙතන අපි H2O කියලා දැම්මොත් එම තනි ඔක්සිජන් කෙනෙක් ඉන්නේ නේ. ඔත්තේ සංඛ්‍යාවකින් බැලන්ස් වෙන්න බෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි නිසා අනිවාර්යෙන් ජලයේ මෙතන දෙකක් දාන්න ඕනේ. ජලයේ දෙකක් දාන්න. ඔත්තේ සංඛ්‍යාවක් කරන නැත්නම් 2 1 3ක් වෙනවනේ. අපි ඔක්සිජන් මෙතන කෙලිම ජලයේ දෙකක් දාමු. එතන මෙතන ජලයේ දෙකක් දැම්මොත් හරි. ඔක්සිජන් 4ක් වෙනවා. එහෙනම් අපිට තියෙන 2 4 කරගත්තා නම් හරි. කියන්නේ එකපාරම 4යි OH- එනවා කියලා මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. ඒකයි මම එහෙම කිව්වේ. හරි. ඒක තමයි බැලන්ස් රියැක්ෂන් එක. OH- 4කින් right OH- 4ක් තියෙනවා. හරි නේද? OH නැතම මේක මෙන්න මෙහෙම තර්කයකින් වාට ගේන්නත් පුළුවන්. ඉතින් මේක මම වෙනත් තර්කයකින් කිව්වොත් මේක මෙතන දෙක දාගත්තනේ ඔයා. මෙතන ඍණ 4යි. මෙතන දෙන්නම් බිඳුවයි. මෙතන වෙනස ඉලෙක්ට්‍රෝන 4යි. එතකොට මෙතන 4 ඉලෙක්ට්‍රෝන දානවා. එතන මේ පැත්තට ඍණ ආරෝපණය ඍණ 4යි. මේ පැත්තට ඍණ ආරෝපණය ඍණ 2යි. එතකොට තව ඍණ 2ක ආරෝපණයක් මදි. මේ මදි පැත්තට තව අපි මදි පැත්ත බැලන්ස් කරන්නේ මේක OH- තියෙනවා නම් භාෂ්මිකයිනේ. භාෂ්මික ප්‍රතික්‍රියාවක්නේ. රිඩොක්ස් ප්‍රතික්‍රියාව භාෂ්මික නිසා තව OH- වලින් තමයි ඍණ බැලන්ස් කරන්නේ. එතකොට තව ඍණ 2යි OH- දාන්න. එතකොට ඔක්කොම ඔක්සිජන් 4ක් වෙනවා. මෙතන දෙකක් තියෙනවා. ඒ නිසා 2H2O දාන්න. එහෙමත් විතර 4යි OH- කෙනෙක් ඒත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය හරිම විදිය. මම එහෙම කියන්නත් පුළුවන්. මම ආයෙ පාරක් කියන්නම්. දැන් මේක මම කෙටියෙන් බැලන්ස් කරන විදියක් මම මේ කියන්නේ. හරි. දැන් භාෂ්මික මාධ්‍යයේ බැලන්ස් එකක්. මුලින්ම මෙතන O2 බිඳුවයි මෙතන දෙකක් ඉන්න නිසා ඔයා මොකද කරන්නේ? මෙතනට එක්කෙනෙක් ඍණ 2යි. ඒ නිසා දෙන්නම ඍණ 4යි කියලා ලියා ගන්න. මෙතන බිඳුවයි. වෙනස ඉලෙක්ට්‍රෝන 4යි. ඒතර අපි දන්නවා වෙනස දා ගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 4ක් මෙහෙට ඕනේ. ඒතර මෙතන සම්පූර්ණ ඍණ ආරෝපණය ඍණ 4යි. මේ පැත්තේ ඍණ 2යි. තව ඍණ 2ක් ඕනේ. මදි ඍණ 2 අපි OH- වලින් දාන්න. ඒතර මේක තමයි මේ all together 4යි OH- කියලා අපි කියන්නේ. දැන් ඊට පස්සේ ජලය බැලන්ස් කරන්න. ඔක්සිජන් 2යි ඔක්සිජන් 4ක් ඕනේ. මෙතන 2යි තව ඔක්සිජන් 2ක් ඕනේ. 2H2O දාන්න. ඒතර හයිඩ්‍රජන් 4ක් බැලන්ස් වෙනවා. නිසා මේක කන් කෙලින්ම 2යි OH- 2ක් දාන්න නැතුව 4යි OH. එහෙම ලියාගත්තා නම් හොඳයි මම හිතන්නේ. ඒතර ඔයාලට තේරෙයි. ඒතර මෙතන 4යි OH- ඔන්න OH- O2 වෙන ප්‍රතික්‍රියාව බැලන්ස් කරගන්න විදිහ. මේකේ මම EMF value එක කියන්නම්. මේකේ පොතේ E note එක නැත්නම් EMF value එක එන්නේ ධන 0.4 වෝල්ට්. හරි. ඔන්න ඇනෝඩේදී සල්ෆේට් ගැන කතා කරා. ඊට පස්සේ OH-. OH- සල්ෆේට් මම කියවනේ කොහොමදත් ඔක්සිකරණය වෙන්නේ නැහැ නේ. එහෙමනම් ඊළඟට තර්කයේ දෙන OH-. OH- O2 වීමට අදාළව අපිට දැන් පැහැදිලි ප්‍රතික්‍රියාව. තව මොකද්ද අපිට තරඟකාරී කෙනෙකුට ඉන්නේ මෙතන ජලය. හරි. තව මෙතන ජලය ඉන්නතර ජලයටත් අපි දන්නවා අතරම ජලයේ ප්‍රතික්‍රියාවත් මේ ජලයටත් පුළුවන් කවුරු වෙන්නද? ජලය මම දැන් කැතෝඩයේදී බැලන්ස් කරන විදිය කිව්වනේ. මේ තියෙන කැතෝඩයේදී බැලන්ස් කරන ජලය H2 වලට යන්නේ. දැන් මෙතන ජලය යන්නේ O2 වලට මේක අපි අම්ලයක් විදිහට බැලන්ස් කරන්න පුරුදු වෙයි. හොඳේ. මේක අම්ලයක් විදිහට බැලන්ස් කරන්න. ජලය ඔක්සිජන් වලට යන එක අම්ලයක් විදිහට බැලන්ස් කරන්න. ජලය H2 වලට යන එක බැලන්ස් කරන්නේ මොකක් විදිහටද? ඒක බැලන්ස් කරන්නේ බාෂ්මයක් විදිහට භාෂ්මික මාධ්‍යයට බැලන්ස් කරන්න. හරි? ඒක පටලවා ගන්න එපා ඔයා. මෙතන එතකොට ජලය O2 වෙනකොට අපිට මෙතන ඕනනම් දෙකක් දාගම ඔක්සිජන් බැලන්ස් කරගන්න ඕන නිසා. ඒතර හයිඩ්‍රජන් 4ක් වෙනවා නිසා 4H+ මේට දාලා ඉලෙක්ට්‍රෝන 4ක් මේට දැම්මම බැලන්ස් වෙනවා. මේකේ අගය 1.23. E not ධන 1.23 වෝල්ට්. 1.23 වෝල්ට්. හරි. මේ අගයන් මතක තියාගන්න ඕනේ EMF අගයන්. හරි. right. දැන් ඔයාලට තේරෙනවනේ ඇනෝඩයේ ප්‍රතික්‍රියාවම තීරණය කරපු විදිහ. මේ තියෙන ඇනෝඩයේ අපි තීරණය කරපු ප්‍රතික්‍රියාව මේ තියෙන. ඒක ගන්න යම් තර්කයක් ගොඩ නැගුවාට මතක ඇති ගොඩ නැගපු තර්කය ගැන ඔයාලට හොඳ අදහසක් දැන් තියෙනවා. හරිනේ. කොහොමද අපි තර්කය ගොඩ නැගුවේ කියලා. ඒතර ඇනෝඩයටත් අපි යම් තර්කයක් ගොඩ නගාගත යුතුයි. ඇනෝඩයට ගොඩ නගා ගන්න තර්කය තමයි මෙන්න මේක. මෙන්න මේකේ OH- දැන් අපි නිකන් බලමුකෝ මේකේ EMF වගයන් ටික.
දැන් මාධ්‍ය OH- සාන්ද්‍රණය ගැන මොකද ඔයාලට හිතෙන්නේ? මාධ්‍යයේ තියෙන OH- සාන්ද්‍රණය ඉතාලම අඩු මට්ටමක තියෙන්නේ මේ වෙලාවේ. ඇයි එහෙම කියන්නේ? ඇයි ළමයි දැන් මාධ්‍යයට සල්ෆියුරික් නේ දැම්මේ. ඒතර සල්ෆියුරික් දැම්මම OH- මාධ්‍යයට ආවේ නෑනේ එතනින්. ඒතර එහෙනම් OH- මාධ්‍ය තියෙනවද? ඔව්. කොහෙත්ද OH- මාධ්‍ය තියෙන්නේ? ඇයි ජලයේ විඝටනය වෙලා හම්බ වෙනවනේ. ජලයේ විඝටනය වෙලා OH- යම් ප්‍රමාණයක් හම්බ වෙනවනේ. ඒ හම්බ වෙන ප්‍රමාණය ඉතාලම කුඩා වගයක්. හොඳයි. එක වැඩි කිරීම 10^7. ඒතර ඉතාලම කුඩා සාන්ද්‍රණයකින් OH- මාධ්‍ය තියෙනවා. ඒ තියෙන OH- ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඔක්සිකරණය. හරි. ඒ නිසා මේකේ EMF value එක ගත්තත් එච්චරම හොඳ නෑ. මොකද sorry EMF value එකකින් ඇත්තටම හොඳයි. ඇයි ඒ? ඇනෝඩේදී ඔක්සිකරණය විය යුත්තේ අඩු EMF වගයක් තියෙන අගය. දැන් ධන 0.4යි ධන 1.2.3 වෝල්ට්නේ තියෙන්නේ. මේ දෙදෙනාගෙන් අඩු ඔක්සිකරණ විභවයක් නැත්නම් ඔක්සිහරණ විභවයක් තියෙන්නේ. අපි දන්නවා මේ ධන චූටියෙක් වෙනවා. මේ උඩට යන්න යනනේ ඔක්සිකරණය හොඳ. මේ ඇනෝඩේදී වෙන්නේ ඔක්සිකරණයනේ. ඔක පටලව ගන්න එපා. තර EMF value එකෙන් නම් අපිට පේනවා ධන 0.4 හොඳයි 1.2 වඩා ඇනෝඩේදී ඔක්සිකරණය වෙන්න. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ළමයි ඇනෝඩේදී ඔක්සිකරණය වීම සඳහා EMF අගය විසින් යෝජනා කරන්නේ කාවද? OH- ඔක්සිකරණය කරන්න කියලා තමයි ඔන්න EMF අගයෙන් කියන්නේ. මොකද EMF අගේ වඩා යෝග්‍යයි OH- O2 වෙන්න. මොකද ධන අඩු එක්කෙනා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ OH- මාධ්‍යයේ තියෙන ඉතාම කුඩා ප්‍රමාණයක්. OH- මාධ්‍යයේ තියෙන ඉතාම කුඩා ප්‍රමාණයක්. මොකද OH- මාධ්‍යයට දීලා තියෙන ජලය. අපි දැම්මේ සල්ෆියුරික් නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම අන්න OH- වැඩි කියන්න පුළුවන්. ඒ නිසා හැබැයි දැන් මෙතන H+ වලට H+ වැඩි සෑහෙන. මොකද අපි අම්ලයක් දැම්මම සල්ෆියුරික් දාලා නැති. හරි. ඒ නිසා මෙතනදී EMF වගේ වඩා ප්‍රිෆර් වුණාට ඒ කියන්නේ වඩාත්ම යෝග්‍ය වුණාට OH- ඔක්සිකරණය වීමට ඇත්තටම ඔක්සිකරණය වෙන්නේ ජලය. EMF වගේ යෝග්‍ය නෑ ඒක හරි. හැබැයි මෙතනදී OH- ගේ සාන්ද්‍රණය ඉතාම අඩු මට්ටමක තියෙන. ඒ නිසා යා ඔක්සිකරණය වෙන විදියක් නෑ. ඒ නිසා ඔක්සිකරණය වෙන්නේ ජලය. ඔන්න මේක තමයි එතකොට හරි කැතෝඩ ප්‍රතික්‍රියාව මේ රියැක්ෂන් එක. ඔන්න ඇනෝඩ ප්‍රතික්‍රියාවත් හරි කැතෝඩ ප්‍රතික්‍රියාවත් හරි. හරි රයිට්. ඔන්න ඔය ටික ලස්සනට දැන් ලියා ගන්න. හරි. ඔය ටික ලස්සනට දැන් ලියා ගන්න. ලියාගෙන මේ දැන් අවශ්‍ය ටික ලියාගත්ත අවශ්‍ය දේවල් ලියාගෙන මෙතනට ඕනනම් පොඩි නෝට් එකක් දෙන්න. හරි. පොඩ්ඩක් මේ ටික ලියා ගන්නකො මොලේ. ලියාගෙන මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. මොලේ ලියන්න කැතෝඩයේ සලකමු කියලා ලියන්නකො මොලේ. මේ ටික ඔක්කොම ලියා ගන්න. ඊට පස්සේ ලියන්න මෙහෙම කැතෝඩයේ සලකමු. හරි. මෙහි පවතින අයන සැලකුව විට කැතෝඩයේදී මෙහි පවතින අයන සැලකුව විට කැතෝඩයේදී ඔක්සිහරණය වීමට නම් කැතෝඩයේදී ඔක්සිහරණය වීමට නම් හැකියාව පවතින්නේ කැතෝඩයේදී ඔක්සිහරණය වීමට නම් හැකියාව පවතින්නේ H+ අයන වලට සහ ජලයට වේ. H+ අයන වලට සහ ජලයට වේ. හරිද? කැතෝඩයේදී ඔක්සිහරණය වීමට අවස්ථාව ඇත්තේ H+ සහ ජලයට වේ. හරි? මාධ්‍යයේ සල්ෆියුරික් අම්ලය පවතින බැවින් මාධ්‍යයේ සල්ෆියුරික් අම්ලය පවතින බැවින් මාධ්‍යයේ සල්ෆියුරික් අයනය පවතින බැවින් සල්ෆියුරික් අම්ලය පවතින බැවින් ධනාග්‍රයේදී විසර්ජනය වීමට ධනාග්‍රයේ විසර්ජනය වීමට ඉහළ සාන්ද්‍රණයකින් H+ ඇත. ධනාග්‍රයේ විසර්ජනය වීමට ඉහළ සාන්ද්‍රණයකින් H+ ඇත. ධනාග්‍රයේදී විසර්ජනය වීමට ඉහළ සාන්ද්‍රණයකින් H+ ඇත. එලෙසම විද්‍යුත්ගාමක බලයන් සැලකීමේදීද සාපේක්ෂව වඩා ධනාගයක් ඇත්තේ H+ අයන වලට වේ. සාපේක්ෂව වඩා ධන අගයක් ඇත්තේ H+ අයන වලට වේ. සාපේක්ෂව වඩා ධනාගයක් ඇත්තේ H+ අයන වලට වේ. එම නිසා සැබවින්ම කැතෝඩයේදී ඔක්සිහරණය වී යුත්තේ ජලය නොව H+ වේ. ජලය නොව H+ වේ. හරිනේ එතකොට ඒක? right. ඊළඟට යමු.
ඇනෝඩය සැලකෝ විට ඇනෝඩයේදී ඔක්සිකරණය විය යුත්තේ ඇනායනයක් වේ. ඔක්සිකරණය විය යුත්තේ ඇනායනයක් වේ. නමුත් සල්ෆේට් සහ ෆොස්ෆේට් වැනි සල්ෆේට් ෆොස්ෆේට් වැනි ඇනායන අධික විභවයක් පවතින බැවින් ඔක්සිකරණය නොවේ. සල්ෆේට් ෆොස්ෆේට් වැනි ඇනායන අධික විභවයක් පවතින බැවින් ඔක්සිකරණය නොවේ. ඔක්සිකරණය නොවේ. එවිට ඇනෝඩය අසල ඔක්සිකරණය වීමට ඇත්තේ OH- අයනය සහ ජලය පමණි. OH- අයනය සහ ජලය පමණි. නමුත් මෙම OH- සහ ජලය සැලකූ විට වඩා යෝග්‍ය විද්‍යුත් ගාමක බලය වඩා යෝග්‍ය EMF අගයක් OH- අගයට පැවතුනද මෙම අවස්ථාවේදී මාධ්‍යයේ OH- අයන සාන්ද්‍රණය ඉතාම අඩු මට්ටමක පවතී. මෙම අවස්ථාවේදී මාධ්‍යයේ OH- අයන සාන්ද්‍රණය ඉතාම අඩු මට්ටමක පවතී. එබැවින් විද්‍යුත්ගාමක බලය වඩා සාන්ද්‍රණය තීරණාත්මක සාධකයක් වේ. බැවින් විද්‍යුත්ගාමක බලයට වඩා සාන්ද්‍රණය තීරණාත්මක සාධකයක් වේ. ඒ අනුව ඇනෝඩයේදී ඔක්සිකරණය වන්නේ OH- අයන නොව H2O වේ. ඒ අනුව ඇනෝඩයේදී ඔක්සිකරණය වන්නේ OH- අයන නොව H2O වේ. OH- අයන නොව H2O වේ. හරිනේ? right. okay මම දැන් ඔය කිව්ව කරුණු. දැන් අපි මේ දෙක එකතු කරලා අපි මේ ඇත්තටම ස්පෝෂ ප්‍රතික්‍රියාව ලබා ගන්න ඕනේ ඇනෝඩ ප්‍රතික්‍රියාව එක කැතෝඩ ප්‍රතික්‍රියාව එකතු කරලා. හරි? අපි පොඩ්ඩක් ලියමු. දැන් ඇනෝඩ දැන් කැතෝඩ ප්‍රතික්‍රියාව මොකක්ද? එතන ආවේ 2H+ වලින් H2 එනවනේ. මේක එක ඊට පස්සේ අපි යමු ඇනෝඩ ප්‍රතික්‍රියාවට. ඇනෝඩ ප්‍රතික්‍රියාව ආවේ 2H2O වලින් 2H2 වලින් O2 4H. 4 ඉලෙක්ට්‍රෝන නේ ආවේ. 4 ඉලෙක්ට්‍රෝන ආවේ. හරි රයිට්. මේක දෙක. එතකොට දැන් මේ දෙක එකතු කරන්න තියෙන්නේ අපිට. සරි මෙතන පොඩි අවුලක් ගියානේ. මේකේ උඩ එකේ තියෙන්නේ 2 ඉලෙක්ට්‍රෝන්ස් මේ පැත්තේනේ. හරි. දෙපැත්තට එන්න ඕන නේද දෙන්න. හරි. දැන් මේක අපි පළවෙනි ප්‍රතික්‍රියාව දෙකෙන් වැඩි කරලා එකතු කරන්න තියෙනවා. හරි. එක ප්‍රතික්‍රියාව දෙකෙන් වැඩි කරලා එකතු කරන්න දෙක ප්‍රතික්‍රියාවට. එතකොට මෙයා එන්නේ මෙයා 4 ඉලෙක්ට්‍රෝන්ස් එන්නේ. එතන 4H+ වෙනවා. 2H2 ගෑස් වෙනවානේ. එකතු කරාම මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන 4ට ඉලෙක්ට්‍රෝන 4 කැපෙනවා. 2H2O 4H+ 4H+ උත් කැපෙනවා. O2 ධන 2H2 ගෑස්. හරිනේ? O2 ධන 2H2 ගෑස්. දැන් හරිනේ දැන් මේ අන්තිම ප්‍රතික්‍රියාව බලවම ජලයේ විද්‍යුත් විච්ඡේදනය තමයි. එයාට තේරෙනවද මම කරුවේ ජලය? මං කිව්වේ ඒකනේ. පිරිසිදු ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරන්න බැරි වුණාට සල්ෆියුරික් දාලා ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරගන්න පුළුවන්. මේ වෙලාව තින් ලස්සන. මේ ජලයෙන් H2 සහ O2 ලබා ගත්තයි කියලා අන්තිම ප්‍රතික්‍රියාව අපිට එන්නේ. සල්ෆියුරික් මාධ්‍යය තිබුණාට ඇත්තටම ප්‍රතික්‍රියාව වෙන්නේ ජලයෙන් H2 සහ O2 ආවයි කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ. ඒක තමයි පිරිසිදු ජලය. එතකොට ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරන්න පිරිසිදු ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕනේ නැහැ. ඒකට සල්ෆියුරික් ටිකක් දැම්මත් වෙන්නේ පිරිසිදු ජලයේ විද්‍යුත් විච්ඡේදනයම තමයි ප්‍රතික්‍රියාව බලවම පේනවා. අන්තිමට ඇවිල්ලා තියෙන්නේ H2O මොලිකියුල්ස් දෙකකින් O2 සහ 2H2 ලැබුණයි කියලා ඇවිල්ලා තියෙනවා. ඒතර ඇත්තටම පිරිසිදු ජලයේ විද්‍යුත් විච්ඡේදනය වෙලා තමයි ඔය තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ
පිරිසිදු ජලයේ විදුලි විච්ඡේදනයම තමයි උතනත් වෙලා තියෙන මේ අලුත් දෙයක් වෙලා නැහැ. ඔක පටලව ගන්න එපා. පිරිසිදු ජලයේ විදුලි විච්ඡේදනය කරන්න සල්ෆියුරික් දාලා අපිට කරගන්න පුළුවන්. හරි නේද? right. හරි මම හිතනවා දැන් වැඩේ තේරෙන්නේ නැති කියලා. එතනින් කොටස ඉවරයි. අපිට දෙතර පිරිසිදු ජලයේ විදුලි විච්ඡේදනය ගැන කතා කරා. අපි යමු තුන්වෙනි අවස්ථාවට. තුන්වෙනි අවස්ථාවටදී අපි බලමු අපි දැන් බලමු ජලීය තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. ජලීය තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය. දැන් කල්පනා කරලා ටික ටික දැන් ඔයාලට පුළුවන් ඔය වැලියුසොත් මම කලින් දුන්නානේ. දැන් වැලියුසොත් දන්න නිසා දැන් ඔයාලට පුළුවන් මේක ටිකක් ගොඩනගා ගන්න. හරි. මේකත් අපි ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ්ස් දාලාම කරමු. හරි. දැන් ඔන්න ඉන්නවා මෙහෙම ගමු. දැන් මේ ඉලෙක්ට්‍රෝඩ සමහරලාට සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. මම ඒවත් කතා කරන්නම්. මෙතන ධන, මෙතන ඍණ, මෙතන ධන, මෙතන ඍණ. හරි. දැන් අපි ගත්තේ දැන් සල්ෆියුරික් නෙමෙයි දැන් භස්මයක් දාලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් AQ. ජලීය කියලා වචනේ තිබුණොත් මොනවද තියෙන්නේ? H+ යම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඉතාලම අඩුයි. OH මොකද H+ යම් ප්‍රමාණයක් ජලයේ විඝටනයෙන් දෙන H+ වලට විතරයි තියෙන්නේ. හැබැයි OH- ඉතා වැඩි. මොකද NaOH විකරණියොත් OH- මාත්‍ර දෙනවා ගොඩාක්. ජලයේ විකරණය යම් ප්‍රමාණයක් දෙනවා. ජලයේ විකරණය සලකන්න ඕනේ නැහැ. එක වැඩි කිරීම 10 7ක් නේ. නමුත් NaOH වලින් දෙන OH- ආද ඉතාලම ඉහළ මට්ටමක තියෙනවා. හරි. ජලයත් එතකොට තියෙනවා. ජලයට අපි දන්නවා ඔක්සිකරණය වෙන්නත් පුළුවන්, හරණය වෙන්නත් පුළුවන්. ඒතර දෙකේම chances තියෙනවා. හරි. තව කවුද ඉන්නේ? Na+ අයන් එක. එච්චර තමයිනේ. ওই ටික තමයි ඉතින් තියෙන්නේ. හරි ওই ටික තමයි තියෙන්නේ මේ. එතකොට ඔය ටිකෙන් අපි බලන්න ඕනේ අත්‍තරම කවුද මේකේ ඔක්සිහරණය වෙන්න පුළුවන් කියලා. හරි? right. එතකොට දැන් අපි බැලුවොත් අපි මේකේ හරි මේක මෙහෙම බලමුකෝ. තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි මේක අඳගෙන දැන් පොඩක් ප්‍රෙඩික්ට් කරගන්න. කැතෝඩයට සහ ඇනෝඩයට කවුද වඩා ප්‍රිෆර් වෙන්නේ කියලා. right? අඳින්නකො මොලේ. අපි බලමු. දැන් එතකොට අපි මුලින් බලුවොත් එහෙම කැතෝඩයම බලමුද මුලින්. කැතෝඩේ බැලුවොත් ඔයාලට කවුද තර්ක කරන්න ඉන්න කට්ටිය. කැතෝඩයේදී ඉන්නවා ඉතින් මෙතන නම් ඇත්තටම H+ ඉන්නවනේ. H+ H2 වීම ගැන හිතන්න වෙයි. එතන මේවා ලියන්න ඕනේ නැහැ. මේවා මේ ගන්න බෑ මේක හොඳයි. EMF values උත් මම ලියන්නම්කෝ. මෙතන 0.00 වෝල්ටේජ් එකක් එන්න ඕන නේද? කැතෝඩයේදී. හරි 0.00 වෝල්ටේජ් එකක් ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තව මේ කැතෝඩයේදී +H2 එක හරි ඊළඟට අපි ගමු සෝඩියම් ප්ලස් කෙනත් හිතන්න පුළුවන් කෙනෙකුට හැබැයි ගන්න නම් බෑ මම කියන්නම් හේතුව සෝඩියම් ප්ලස් සෝඩියම් වෙන එක මෙතන මේ විලීන අවස්ථාව නෙමෙයි අපි සොලිඩ් අවස්ථාව නැත්නම් එක් ප්ලස් අවස්ථාව ගත්තට කමක් නෑ මෙතන ඉලෙක්ට්‍රෝන එකයි. මේකේ ඉන්නේ ඍණ 2.72 වෝල්ටේජ් එකෙන්. හොඳයි. පාඩම් කරන්න ඕනේ නැහැ. මම නිකන් දැනගන්න කියන. තව ජලය. ජලයට H2 වෙන්නත් පුළුවන් නේ. මම ඒක කිව්වා ගන්න ඕන විදිය. මෙතන දෙකක් දාගන්න. එතකොට 2 OH- වෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන දෙකක්. මේකේ තිබුණු අගය තමයි ඍණ 0.83. ඍණ 0.83 කොට. ඔන්න කැතෝඩ ප්‍රතික්‍රියාවල තියෙන තරංකාරී තුන් දෙනා මේ අවස්ථාවට දාලා. right? ඇනෝඩය ඔක්සිඩේෂන් මෙතනදී රිඩක්ෂන් සෝරි කැතෝඩය කියන්නේ R නේ ඇනෝඩයේදී ඔක්සිඩේෂන් හොඳයි ඔක්සිකරණය වෙන්න කවුද ඉන්නේ කට්ටිය මෙතනත් ඉතින් දෙන්නෙක් ඉන්නවා ඇත්තටමනේ OH- ඉන්න ඔක්සිජන් වෙන්නේ හරි මතකද මේක බැලන්ස් කරන්න මෙතන ඉලෙක්ට්‍රෝන 4ක් දාන්න ඕනේ එතකොට මෙතන දෙකක් මුලින් දාලා තිබ්බා තව දෙකක් දාන්න ඕනේ එතන 4යි OH-. එතකොට මෙතන 2 H2O හරිනේ නෝවන වෙන්නේ එතන මේ රියැක්ෂන් එකේදී මෙයාට තිබුණේ වැලියු එක ධන 0.40 වෝල්ටේජ්. EMF එක. තව ඕනනම් මේක ජලය ගන්න පුළුවන් ඉතින්. ජලය ඔක්සිජන් බවට පත් වීම අපිට ගන්න පුළුවන් කලින් කරා වගේ. අතර 4H+ 4 ඉලෙක්ට්‍රෝන්ස්. එක ගන්නත් පුළුවන් මේකේ මම කලින් මම හිතන්නේ අගේ වාට දුන්නා. ජලය ඔක්සිජන් බවට පත් වීම ධන 1.2 වෝල්ටේජ්. ඔය ටික තමයි තියෙන්නේ.
ඔයාලට හිතන්න පුළුවන් මේක මේ අපි හැම එකක්ම ලියන්න ඕනද නැහැ. එහෙම ඕනේ නැහැ. මම මේ තර්ක කරගන්න පුළුවන් වුණාට පස්සේ මේව අවශ්‍ය වෙන්නේ නැහැ. ඕන එක ගත්තම හරි. හරි. දැන් ඔයාලට බලනොත් කැතෝඩේදී අපි බැලුවොත් මේකේ H+ අයන සාන්ද්‍රණය ගන්න නැහැ. මේ ප්‍රතික්‍රියාව ගන්න නැත්තේ ඇයි? මේ ප්‍රතික්‍රියාව ගන්න නැති වෙන්න හේතුව මම මේකට නෝට් එකක් දෙන්නේ නැහැ දැන් දන්න නිසා. H+ ගන්න බෑනේ පොතේ. ඇයි H+ ගන්න බැරි? H+ ගන්න බැරි මොකද H+ වල සාන්ද්‍රණය ඉතාම අඩුයි. මේ ජලයෙන් දෙන ගානක් තියෙන EMF වගේ මොකක් වුණත් EMF වගේ නම් ඇත්තටම හොඳම යා තමයි. මොකද කැතෝඩේදී ඔක්සිහරණය වෙන්න නම් පුළුවන් තරම් අගේ වැඩි වෙන්න එපා. ධන අගයකට හරියෙන්න ඕන නැත්නම් ඍණ අඩු වෙන්න ඕන. දැන් මේක ධන වැඩිම ඔය. ඒ කියන්නේ බිඳුව කියන්නේ මේකට වඩා වැඩි. හැබැයි එහෙමයි කියලා ගන්න බෑ. සාන්ද්‍රණය ගොඩක් අඩුයි. ඒ නිසා පරිණ ප්‍රතික්‍රියාව වෙන්න බෑ. මේ දෙක ගත්තොත් නම් මේ දෙකේ Na+ උත් යම් සාන්ද්‍රණයකින් ඉන්නවා. ජලයත් යම් සාන්ද්‍රණයකින් ඉන්නවා. හරි? Na+ ගන්න බෑ. මොකද EMF වගේ ඉතාම විශාල ඍණ අගයක්. නේ? ඉතාම විශාල. ඒතර ඔයාලට හිතේ එහෙමනම් කොහොමද විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් ඡේදනය කරද්දී ඒක හරි ගියේ. ඉතින් අවුලක් නෑනේ. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් ඡේදනය කරද්දී ඉන්නේ Na+ විතරනේ. ජලය නෑනේ. ඒතකොට කරන්න දෙයක් නෑ. ඒතකොට කරන්න වෙනවා යා. ඒක එතන උනේ. මෙතනදී එහෙම වෙන්නේ නෑ. මෙතනදී Na+ සෝඩියම් මේම ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වුණාට ළමයි මේක ඍණ 2.7 දෙක ලොකු ඍණාගයක් තියෙන. එතන මෙච්චර ලොකු ඍණාගයක් තියලා කොහොමද ඔක්සිහරණය වෙන්නේ? වෙන්න විදියක් නැහැ. එහෙමනම් වෙන්නේ ජලය. ජලය H2 වෙන එක නම් වෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ජලය H2 වීම අපිට බලන්න පුළුවන් එක වෙනවා. ඒතර ඍණ 0.83 වෝල්ටේජ් එකක් තමයි තින්තර එක හරිය. මේක තමයි ඒතර ප්‍රතික්‍රියාව විදිහට ගන්න. ඒතර මේ පැත්තෙන් ගත්තොත් අපිට පේනවා ජලය විඝටනයේ ඇත්තම මේ ඇනෝඩයේදී අපිට වඩා ප්‍රිෆර් වෙන්නේ අඩු විද්‍යුත්ගාමක බලයක් තියෙන එක. ඒ කියන්නේ මෙයා තමයි ගොඩක් ප්‍රිෆර් වෙන්නේ සහ ඉහළම OH- සාන්ද්‍රණය මාධ්‍ය දෙන නිසා කොහොමදත් මේක තමයි ප්‍රතික්‍රියාව විදිහට ගන්න වෙන්නේ. දෙක. යනවා මේ දෙක එකතු කරලා ගත්තොත් හරි. මේ එකතු කරලා ගන්න ඉතින් පළවෙනි එක දෙකෙන් වැඩි කරන්න වෙනවන්නේ. එතකොට 4 ඉලෙක්ට්‍රෝන 4 H2O 2 H2 4 OH-. පල්ලෙහාක නම් මොකුත් කරන්න ඕනේ නැහැ. 4 OH- O2 4 ඉලෙක්ට්‍රෝන්ස් 2 H2 ඔහොම තියෙනවා. ඒතර එහෙම ගත්තාම 4 OH- 4 OH- කැපෙනවා. ඉලෙක්ට්‍රෝන 4ට ඉලෙක්ට්‍රෝන 4ක් කැපෙනවා. ජලාණු දෙකකට ජලාණු දෙකක් කැපිලා දෙකක් ඉතුරු වෙනවා. එතකොට එන්නේ 2 H2O 2 H2O+ O2 අයි කලින් පාර වගේම ජලයේ විද්‍යුත් විච්ඡේදනයේම තමයි වෙලා තියෙන්නේ. හරි. කලින් පාර වගේම ජලයේ විද්‍යුත් විච්ඡේදනයේම තමයි වෙලා තියෙන්නේ. වෙන මොකොත් වලටෙන් වෙලා නැහැ. ඒක එකම දේ වෙලා තියෙන්නේ. හරි. ඒක තේරුම් ගන්න. මම කියුවේ ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරන්න ජලය පිරිසුදු ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕනේ නැහැ. සල්ෆියුරික් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරා ජලයේ විද්‍යුත් විච්ඡේදනයේම තමයි වෙන්නේ. ජලය H2O2 වලට කැඩෙනවා. ඇනෝඩයේදී එතකොට මොකද්ද වෙන්නේ? ඇනෝඩයේදී ඔක්සිජන් වායුව ගන්න පුළුවන්. කැතෝඩයේදී H2 වායුව ගන්න පුළුවන්. ඕක තමයි වෙන්නේ. හරි. එතකොට ලැබෙනකොට මතක තියාගන්න H2 වල පරිමාව O2 වල පරිමාවට වඩා වැඩි. මොකද දෙකට එක අනුපාතයෙන් එන්නේ. දෙකට එක අනුපාතයෙන් තමයි වායුව එක්රැස් වෙන්නේ. ඒතර වායුව එක්රැස් වීම ගත්තොත් එහෙම හැම වෙලේම O2 මවුල ගන්න වගේ දෙගුණයක මවුල ප්‍රමාණයකින් H2 මවුල ප්‍රමාණය මේ H2 වායු පරිමාණය. මොකද දැන් PVNRT අනුවනේ මේක සලකන්නේ වායුවක්නේ. ඒතර වායුවක් කරනවා අපි උෂ්ණත්වය නියත කරලා තියෙනවා. පීඩනය නියතනම් කරලා තියෙන V සමානුපාතිකයි එන්ට. ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරොත් වැඩි මවුල ගාණක් එකතු වෙන්නේ H2. O2 මවුල එකක් එකතු වෙනවා H2 මවුල දෙකක් එකතු වෙනවා. එහෙමනම් වැඩි පරිමාවක් යන්න ඕනේ H2 වලට. ඒතර මේක අපි ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගත්තොත් එහෙම වැඩි පරිමාවක් හැම වෙලේම ඇලොකේට් වෙන්නේ H2 සඳහා. O2 වලට අඩු පරිමාවක් ඇලොකේට් වෙනවා. මොකද මවුල ගාණ දෙගුණයක් H2 ලැබෙන නිසා. ඔකත් මතක තියාගන්න වෙයි. හොඳේ. ඒක තේරුම් ගන්න. හරි. මෙතන ජලීය තනක සෝඩියම් හයිඩ්‍රෝක්සයිඩ් දාන විද්‍යුත්ඡේදනය කරාම මොකද වෙන්නේ කියන එක. දැන් මම කිව්වා ජලීය තනක සල්ෆියුරික් ද්‍රාවණය විද්‍යුත්ඡේදනය කරාම මොකද වෙන්නේ කියලා ඒක පැහැදිලි ඇති. NaOH ද්‍රාවණය විද්‍යුත්ඡේදනය කරාම නොහොම වෙන්නේ. හරි. රයිට්. මේකත් අපි ලියා ගන්න මම නෝට් එකක් දෙන්නේ නැහැ ඒකට කලින් නෝට් එක දුන්න නිසා. රයිට්. ඊළඟට දැන් අපි යමු 4. අපි එතන කරමු ජලීය තනක සෝඩියම් සල්ෆේට් ගන්න දැන් ඉතින් පුළුවන්. ද්‍රාවණයක් විද්‍යුත්ඡේදනය කරොත් අර කලින් විදියටම රූප සරහන ඇඳලා දැන් තනියෙන් කරන්න. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ දැම්මා. බැටරි එකක් කනෙක්ට් කරා. ධන ඍණ මෙන්න ධනාග්‍රය මෙයා ඍණාග්‍රය. මේකේ ඉන්නේ සෝඩියම් සල්ෆේට් නම් කවුද ඉන්න පුළුවන් ජලීය අවස්ථාවනේ ජලීයනේ. එතකොට Na+ ඉන්නවා. SO4 - ඉන්නවා. H+ ඉන්නවා. OH- ඉන්නවා ජලයේ. ඇනෝඩය sorry කැතෝඩය මුලින් ගමුනේ. කැමති එකක් ගන්න ප්‍රශ්නයක් නැහැ. කැතෝඩය මුලින් ගත්තොත් නම් ඉතින් ඉන්නේ 2H+ H2 2 ඉලෙක්ට්‍රෝන්ස් කියන එක ඉන්නවා 0.00 වෝල්ටේජ් එකකින්. තව මොනවද අපිට ගන්න පුළුවන්? Na+ නම් දැන් ලියන්න ඕනෙත් නැහැ ඇත්තටම. දන්න නිසා.
Na plus Na මේ ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා මේක මම කියන ඍණ 2.72 වෝල්ට් කියන කැතෝඩේදී මේක වෙන්නේ. තව ඉතින් ජලය ගන්න පුළුවන්. ජලයත් H2ම තමයි වෙන්නේ. මෙතන දෙකක් දාන්න 2 OH minus දාන්න. එතනට 2 electrons. මේකේ අපි යාගයක් කිව්වනේ කලින්. ඍණ 0.83 වෝල්ට්. ඒතර මේක බලවම අපිට පේනවා මෙයාගේ සාන්ද්‍රණය වැඩි. H+ සාන්ද්‍රණය ඉතාම අඩුයි නිසා එක වෙන්නේ නැහැ. මොකද සෝඩියම් සල්ෆේට් දැම්මට මාත්‍ර H+ වැටෙන්නේ නැහැ නේ කොහෙන්වත්. සල්ෆියුරික් අම්ලයක් නෙමෙයිනේ දැම්මේ. භස්මයක්වත් නෙමෙයි දැම්මේ. OH- වැඩි වෙන්නේ නැහැ අතර මොකද? ඒතර මේකෙදි මේක සාන්ද්‍රණය වැඩි නමුත් වෙන්නේ නැහැ. මොකද ඍණ වැඩි. කැතෝඩයේදී වෙනවා ඍණ අඩු වෙනවා. හරි. මෙයා වෙන්නේ නැහැ සාන්ද්‍රණය අඩු නිසා. මෙයා සාන්ද්‍රණය වැඩි වුණාට EMF එක ගොඩාක් වැඩි. ඒතර මේ EMF එක ගොඩාක් අඩුයි. ඒතර වෙන්න විදියක් නැහැ. ඒතර එහෙමනම් මධ්‍යස්ථ අවස්ථාව යටතේ මේක තමයි වෙන්න ඕනේ. ඍණ 0.83 වෝල්ට්. කැතෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩයේදී වෙන්න පුළුවන් OH- O2 වලට යන්න පුළුවන්. හරිනේ. මේක 2H2O දාලා මෙතන 4 ඉලෙක්ට්‍රෝන්ස් නේ. මේකෙත් අපි වැලියු එක කලින් කියලා තියෙනවා 0.40 වෝල්ට්. තව ඉතින් ජලය තියෙනවා. ජලයත් O2 වෙන්න පුළුවන්. හරි. 4 මෙතන කඩයි 1.2 වෝල්ට් නේ. තව මේකේ සල්ෆේට් නම් වෙන්න බෑ කියලා අපි දන්නවනේ කොහොමද සල්ෆේට් අනායනය ඇනෝඩ් එකේදී ඔක්සිකරණය වෙන්නේ නැහැ. වෙන්න බෑ. ඒතකොට එහෙමනම් මේ දෙකෙන් තෝරගන්න වෙනවා. මේ දෙකෙන් තෝරගන්නකොට අපිට දැන් පැහැදිලිවම පේනවා OH- ආදී ඉතාලම අඩුයි. මොකද මාධ්‍යයට භස්මයක් දාලා තිබුණේ නැහැ නිසා මේක ගන්න බෑ. ඒ නිසා ගන්න වෙන්නේ මේක. ඒකේ EMF වගේන් ගත්තොත් නැත්තර මෙයා තමයි හොඳ. එනට වැඩක් නැහැ. OH- සාන්ද්‍රණය අඩු වෙන නිසා මෙයා ගන්න. ඒතර මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරන්න දී. ඒතර යන්න කැතෝඩ ඇනෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ එහෙමනම් උඩ ප්‍රතික්‍රියාව ගන්නකො. මේක අපි මෙතන ඉලෙක්ට්‍රෝන 2යි මෙතන 4 මේක දෙකෙන් වැඩි කරලා ගන්න. 4 ඉලෙක්ට්‍රෝන්ස් 4 H2O 2 H2 4 OH- වෙනවා. මෙතන ගත්තොත් 2 H2O O2 ඔන්න ඔහොම වෙන්නේ. එහෙම ගත්තාම මේ දෙක කැපෙනවා. චරයින්ද කැපෙන්නේ. ඕනේ එච්චර තමයි කැපෙන්නේ. මෙතන 4 H+ එකක් එහෙමත් වෙනවානේ. දෙකයි H2 හරි පොඩ හදලා බලමු. ତර මෙතන ජලාණු 6ක් එනවා. මෙතන 2H2 වෙනවා O2 වෙනවා 4H2 4H+ 4OH- කියන්නේ 4H2O නේ. එතකොට ඒක සොළු වුණාම මොකද වෙන්නේ? ජලාණු මෙතන 4H+ වේ 4OH- එකතු වුණාම එකපාර 4යි ජලය කියලා ලියුවා. හරිනේ. ඔහොමනේ. එතකොට මේ දෙක එකතු වුණාම එන්නේ 4යි ජලය. එතන ජලාණු 4ක් කැපෙනවා මෙතන 6ට. එතන දෙකක් වෙනවා. එතන හරිනේ ආයි පාරක් අර ප්‍රතික්‍රියාව වෙනවා. 2H2O 2H2+ O2. කලින් ප්‍රතික්‍රියාව තමයි ඉන්නේ. ඉතින් එහෙමයි කියලා වෙනසක් නැහැ දැන් පැහැදිලි. හරි. ඔතන ජලීය තනක සෝඩියම් සල්ෆේට් ද්‍රාවණයක් විදුච්ඡේදනය කරොත් මොකද වෙන්නේ? ඒකත් ලියා ගන්න. හරි. රයිට්. ඊළඟට අපි යමු මේ කාබන් ඇනෝඩයක්. පස්වෙනි එකනේ. කාබන් ඇනෝඩයක්. කාබන් හෝ ප්ලැටිනම්. කැතෝඩයක්. කාබන් ඇනෝඩයක්. ඇනෝඩය අනිවාර්යෙන්ම කාබන් වෙන්න ඕනි. හරි. කැතෝඩයට අරන් තින්නේ කාබන් වෙන්නත් පුළුවන්ලු ප්ලැටිනම් වෙන්නත් පුළුවන්ලු. කැමති එකක් ගන්න. ඇනෝඩය අනිවාර්යෙන්ම කාබන් වෙන්න ඕනි. හරි. කැතෝඩයට කැමති නම් කාබන් ගන්නලු නැත්නම් ප්ලැටිනම් ගන්න කියලා ඔය කියන්නේ. කැමති එකක් අරගන්න අරගෙන විදුච්ඡේදනය කිරීම. මොකද විදුච්ඡේදනය කරන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ. ජලීය තනුක සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ. හරි. ඒකත් දැන් try එකක් දෙන්න. ඉතින් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියලා කොහම දැන් අපි කලින් කතා කරලා තියෙන්නේ මොකක්ද? කලින් කතා කරලා තියෙන්නේ විලීන අවස්ථාව. දැන් මේකෙත් පොඩි නෙමෙයි අතන ගොඩාක් තර්ක තියෙනවා මේකෙත් ගොඩනගා ගන්න. right? හරි. මේකත් අපි ලියමුකෝ බලන්න. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. මෙන්න මෙහෙම දෙන්නෙක් ඉන්නවා. කෝෂ දාගන්න ධනරින. කවුද ඉන්න කට්ටිය දාගන්න තනුක ජලීය සෝඩියම් සෝඩියම් ක්ලෝරයිඩ් කියලා තියෙනවා. හොඳේ. NaCl AQ. එතකොට කවුද ඉන්නේ? ජලයේ ඉන්නවා H+ ඉන්නවා OH- ඉන්නවා Na+ ඉන්නවා Cl- ඉන්නවා. ඔන්න ඔය කට්ටියනේ. හරි. ඔන්න ඔය කට්ටිය තමයි ඕකෙත් තියෙන්නේ.
හරි. දැන් ඔතන පොඩි ගැටලු සහගත තත්ත්ව තියෙන්න පුළුවන්. ඔතන මේ අර අධිවිභව ප්‍රශ්නෙත් ඔතන යම් ප්‍රමාණයකට එනවා. අපි පොඩ්ඩක් මුලින්ම කැතෝඩය චුට්ටක් බලමුකෝ. කැතෝඩයේදී ඔයාගේ යෝජනා ටික ටක් ගාලා ලියන්න. මොනවද ඔයාලට ප්‍රොපෝස් කරන්න පුළුවන් මෙතනදී කැතෝඩයේදී කැටායන. ඉතින් මෙතනයි කැටායන විදියට අපිට Na+ ඉන්නවා. ජලයේ ඉන්නවා H+ ඉන්නවා. ඒක තුන් දෙනාම ඉන්නවා ඉතින්. හරි. දැන් H+ ගන්න බෑ කියන එක තේරෙනවනේ. H+ ගන්න නම් අනිවාර්යයෙන්ම අම්ලයක් ඕන. EMF වගේ 0.00 වෝල්ට් මේක ගන්න බෑ මොකද අම්ලයක් නෑ. තව Na+ ගන්නත් බෑ කියලා මම ඔයාලට කිව්වා. මොකද මේ Na+ ගන්න බැරි වෙන්න හේතුව ඊටාම ඉහළ ඍණ 2.72 වෝල්ට් කියන ඊටාම ඉහළ ඍණ විභවයක්. එච්චර ලොකු ඍණ විභවයකින් ඔක්සිකරණයක් වෙන එක ඔක්සිහරණයක් වෙන එක සාමාන්‍යයෙන් යෝග්‍ය නැහැ. හරි. ඊට පස්සේ තුනේ හැමනම් ජලය. මේක දැන් ජලය දා වෙන්නේ. අතර 2යි OH- මෙහෙට දාගත්තා. මෙහෙට ඉලෙක්ට්‍රෝන දෙකක් දාගත්තා. මෙතන දෙකක් දාගත්තා. හරිනේ. අතර මෙතන මේක අගය මතක තියාගන්න ඕනේ නැහැ. ඍණ 0.83. මේක නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තමයි වෙන්නේ. නමුත් දැන් මේ ඇනෝඩයේදී මේකේ පොඩි ගැටලු කීපයක් තියෙනවානේ. ඇනෝඩයේදී මේක ඇත්තටම තරක තියෙන්නේ ඔයාලට OH- OH- O2 වෙනවා. හතරක් දාගන්න ඕනි. 2යි ජලය එනවා. 4යි ඉලෙක්ට්‍රෝන්ස් එනවා. මතක ඇතිනේ මේක. මේ රියැක්ෂන් එකේදී 0.40 වෝල්ට්. මේක Cl- ඉන්නවනේ. Cl2 වෙන්න. මේ Cl- ක්ලෝරින් වීමට අදාළ ප්‍රතික්‍රියාව මේකට ධන 1.36 වෝල්ට්. ඊට පස්සේ මේ ජලයත් ගන්න එපා. ජලය අපිට ගමු මේක මේ 4H+O2 වෙන එකනේ. ධන 1.23 වෝල්ට්. හරි. ඕකේ. ඒතර මේ තුන් දෙනාගෙන් දැන් අපිට තේරෙන දේ තමයි ඇනෝඩ ප්‍රතික්‍රියාව තෝරා ගැනීම ටිකක් තර්කානුකූලයි. මෙතනදී OH- සාන්ද්‍රණය ගන්න බැහැනේ. ඒක පැහැදිලිවම පේනවා. OH- ගන්න බැහැ. මේ OH- ගන්න බැරි වෙන්න හේතුව විදිහට අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද? OH- ගන්න බැරි වෙන්න හේතුව විදිහට අපිට පැහැදිලි වෙන්නේ OH- ගේ සාන්ද්‍රණය ඉතාම අඩු මට්ටමක පැවතීම. හරි? එතකොට මේ OH- සාන්ද්‍රණය ඉතාම අඩු මට්ටම මෙතන තියෙන නිසා ඇත්තටම මේක ගන්න විදියක් නැහැ. මේක අංක 1ට. හරි. දැන් කල්පනා කරන්න මෙන්න මේ දෙන්න. මේ දෙන්න කල්පනා කරලා බලන්න කවුද ගන්නෙ කියලා. දැන් මෙතනදී දැන් ඔයාට යම් තීරණයකට දැන් එන්න ඇතිනේ. මේක තමයි වෙනම ඇත්තේ කියලා. දැන් මෙතන අංක 1ටම ඔයාලට මට විශේෂයෙන් කියන්න තියෙන දේ තමයි මෙන්න මේක වෙන්නේ නැහැ කියන එක තේරෙනවනේ. ඒක වෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව මෙතන මම කිව්වේ මේ සාන්ද්‍රණ ප්‍රශ්න. ඒක කොහොමද අතාරින්නකෝ සාන්ද්‍රණ ප්‍රශ්න නිසා. දැන් මෙන්න මෙතන මේ දෙන්න ගත්තාම මේ දෙන්නගෙන් ඇනෝඩයේදී ඔක්සිකරණය වෙන හොඳයි කියලා අපිට හිතෙන්නේ මෙන්න මෙයා 1.23 වෝල්ටේජ් එකක් තියෙනවා. මොකද මෙතන ඇත්තටම මේ ජලය ගත්තොත් ජලයත් යම් සාන්ද්‍රණයකින් ඉන්නවා. හරි. ඒතර මෙතන Cl- ඇත්තටම මේ ක්ලෝරින් බවට පරිවර්තනය වීමට EMF එක එච්චරම හොඳ නැහැ. මෙයාට සාපේක්ෂව හැබැයි මහා ලොකු පරතරයක් නේ. මහා ලොකු පරතරයක් නේ. ඊටාම පොඩි වෙනසක් විතරයි තියෙන්නේ. මෙතන දරුවෝ ඇත්තටම වෙන්නේ මේ Cl- ක්ලෝරින් බවට පරිවර්තනය වීම. මෙන්න මේක තමයි ඇත්තටම මෙතන වෙන්නේ. දැන් මෙතන මේක වෙන්න මම ඔයාලට මේක සාධාරණීකරණය කරන්නත් එපා. ඔය Cl- ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේකයි. එක තමයි පළවෙනි එක Cl- සාන්ද්‍රණය ඉතාම ඉහළයි. Cl- ඉතාම ඉහළ සාන්ද්‍රණය මේක දිනවා. මොකද මේක NaCl නේ දාලා තියෙන්නේ. ඒතර මාධ්‍යයේ මාධ්‍යයේ කොහොමද ඇනායනේ වැඩිපුර ඉන්නවා. අපි දාලා තියෙන්නේ NaCl නේ. ඒතර ඒක අංක එකම සාධකයේ පළවෙනිම සාධකයේ එක කියලා මතක තියාගන්නකො. සාන්ද්‍රණය කියන එක හැම වෙලෙම EMF වගේට වඩා අභිභවා යනවා. අපි දැන් කලින් උදාහරණ වලත් අපි ඒක දැක්කා. ඇත්තරම් මේක මේ සාන්ද්‍රණය කියන එක ඉතාම තීරණාත්මක සාධකයක් EMF වගේට සාපේක්ෂව බලනවා. ඒක අපිට බලවගම පේනවා. ඒතර ඇත්තරම Cl- Cl2 බවට පරිවර්තනය වීම ඉතාම හොඳ මට්ටමක අපිට පැහැදිලි කිරීමකට ගතේ. හරි. Cl- Cl2 බවට පරිවර්තනය වීම. සාන්ද්‍රණය මතින්. දෙවෙනි කාරණාව තමයි මේක නම් ඇත්තටම ඔයගොල්ලන් සිලබස් එකේ උගන්වන අමාරු දෙයක්. නමුත් මම ඔයාලට නිකන් සරලව කියන්නම්. මේ ඔක්සිජන් වායුව ඉලෙක්ට්‍රෝඩයක් මත විසර්ජනය වෙන්න යම් අපහසුතාවයක් තියෙනවා ක්ලෝරින් වායුවට සාපේක්ෂව. ඔක්සිජන් වායුව. ඒතර ඒකට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ කලින් ඒවායි කොහොමද ඔක්සිජන් ලිබරේට් වුනේ? ඔය ඉතින් කලින් ඔක්සිජන් ලිබරේට් වුනේ වෙන ආයනයක් තිබුණේ නැහැ. දැන් කලින් අවස්ථාවන් වලදී ඔක්සිජන්
වලදී මේ කලින් අවස්ථාවන් වලදී අපිට වෙන ඇනායනයක් තිබුණේ නැහැ. තිබුණ එකම එක්කෙනා ජලයෙන් ඔක්සිජන් ලබා දීම. ඒතර ඉන්නේ ඔක්කොම ඔක්සිජන් වායු. ඉතින් ඒ වායුව විතරයි ඉතින් ඒ නිසා යා වියෝජනය වුණා. විසර්ජනය වුණා. විසර්ජනය වුණා. නමුත් දැන් කලින් විසර්ජනය වුණේ ඒකයි. මේ ඕටෝ විසර්ජනය වෙන කිසිම අවස්ථාවක් නැහැ. මෙතන මේකේ දෙන්නම ඉන්නේ ඔක්සිජන්. එතකොට අධිවිභවය නෙමෙයි මොන විභවය තිබුණාද එතන තරංගයක් නැහැ. එතන විසර්ජනය වෙන්න තියෙන්නේ ඔක්සිජන්ම විතරයි. හැබැයි මේ ක්ලෝරින් ඔක්සිජන් කියන වායු දෙකක් විසර්ජනය වෙන්න තියෙන අවස්ථාවන් වලදී ඇත්තටම අපි ප්‍රමුඛතාවය දෙනවා ක්ලෝරින් වායුවට. ඒකට සාන්ද්‍රණයත් බලපානවා. සාන්ද්‍රණය වැඩි නිසා තමයි ඇත්තටම ක්ලෝරින් මුලින්ම ගන්නෙ. හැබැයි මේ ඉලෙක්ට්‍රෝඩයක් මත ඔක්සිජන් වායුව විසර්ජනය වීමට යම් නොහැකියාවක් තියෙනවා. අපි ඒකට කියනවා අධිවිභවයක් පැවතීම කියලා. ඕවර් වෝල්ටේජ් එකක්. හරි ඕවර් වෝල්ටේජ් අධිවිභවය. මේ අධිවිභවය කියන කාරණාව නිසා සාමාන්‍යයෙන් ඔක්සිජන් ලිබරේට් වෙන්න නැත්නම් විසර්ජනය වෙන්න ඉලෙක්ට්‍රෝඩයක් මත විශේෂයෙන් ওই ප්ලැටිනම් හරි දැන් මෙතන ඔයාලා මේ කාබන් ඇනෝඩයක් හරි ප්ලැටිනම් එහෙම ගත්තයි කියලා විශේෂයක් නැහැ. දෙකෙන් බවින්නේ එකම දේ හොඳේ. මේක ඒවා අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ විතර ගන්න අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ඒවෙන් මොකොත් වෙන්නේ නැහැ අත. හරි. ඒතර මෙතනදී ඔයාලට මම විශේෂයෙන් කියන්න තියෙන්නේ එතකොට තේරුම් ගන්න ඔයා මේ ඔක්සිජන් වායුව ලිබරේට් වෙන එක. ඔක්සිජන් වායුව යම් ඉලෙක්ට්‍රෝඩයක් මත විසර්ජනය වීම යම් නොහැකියාවක් තියෙනවා. නොහැකියාවක් තියෙනවා කියන්නේ හැකියාවක් නැහැ කියන එක තමයි කියන්නේ. නොහැකියාවක් තියෙනවා. එතකොට ඇත්තටම නොහැකියාවක් තියෙනවා නම් ඇත්තටම ලිබරේට් වෙන විශාල හැකියාවක් තියෙන කාටද? ක්ලෝරින්ට සහ ඉහළ සාන්ද්‍රණයක් වීමත් ඒකේ බලපෑමක් තියෙන. සාන්ද්‍රණයත් ඉතා වැඩි. හරි. ඒ නිසා ඇත්තටම මේක තමයි වෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් ලියාගත්තා නම් හොඳයි. අධිවිභවයේ කතන්දරේ ඕවර් වෝල්ටේජ් එකක් තියෙනවා. මේ ඕවර් වෝල්ටේජ් ප්‍රශ්නේ නිසා ඇත්තටම ජලයේ ඔක්සිජන් විතර ලිබරේට් වෙන්නේ නැහැ කියන එක. හරි. රයිට්. අපි මේක එකතු කරලා ගත්තොත් එතන මේක අංක 1 ප්‍රතික්‍රියාව සහ මේක අංක 2 ප්‍රතික්‍රියාව විතර තමයි එකතු කරන්න වෙන්නේ. හරි. මෙතන එතකොට මේක එකතු කරාන හරි පොඩි කැපිලා යනවානේ. එතකොට 2 ඉලෙක්ට්‍රෝන කැපෙනවා. ඊට ටික නම් ලියන්න වෙයි නේද? 2H2O 2Cl Cl2 H2 2H2O හරි. මේ පැත්තෙන් 2Cl මේ පැත්තෙන් ආයි H2 ධන Cl2 වෙනවානේ. ධන 2OH-. ඔන්න ඔයගේ කෝෂ ප්‍රතික්‍රියාවක් තමයි ඉන්නේ එකතු කරාම. හරි. රයිට්. ඔක තමයි එතකොට කෝෂ ප්‍රතික්‍රියාව විදිහට ගන්න වෙන්නේ. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙතන මතක තියාගන්න ඕනේ මේ දැන් ඔය අපිට මේ කර්මාන්ත රසායනයේදීත් මේක වැදගත් වෙනවා. දැන් Cl- මම දැන් කියවනේ Cl- සහ Cl- වලින් Cl2 විසර්ජනය වීමත් ජලයෙන් ඔක්සිජන් විසර්ජනය වීමත් නේ වෙලා තියෙන්නේ. හරි. අතන වෙලා තියෙන්නේ ඒකනේ. එතකොට දැන් මේකෙන් පටලවා ගන්න එපා කියන කාරණාව තමයි දැන් අපි හිතමු මේක පටලවා ගන්න එපා කියන තියෙන තව වැදගත් කාරණාවක් තමයි මේ අපිට මේ කර්මාන්ත රසායනයේදී ඕනේ නම් මම ඒකයි මේ මෙතනට වෙනකන් ගේන්න ඕන නිසා තමයි මම මේක පැහැදිලි කරගෙන ආවේ. දැන් ඇත්තටම OH- ඔයි Cl- ඔයි තියෙන දෙන්නගෙන් දැන් මම පල්ලෙහා ඉන්න ජලය කතාව හරිනේ. OH- සහ Cl- කියන දෙන්නගෙන් OH- ගත්තේ නැත්තේ ඇයි? මේ වෙලාවේ ඇනෝඩයේදී ඔක්සිකරණය වෙන්නේ නැහැ කියලා ගත්තේ OH- වෙන්නේ නැහැ කියලා ගත්තේ ඇයි? OH- වෙන්නේ නැහැ කියලා ගන්න හේතුව තමයි හරි OH- වෙන්නේ නැහැ කියලා ගන්න හේතුව තමයි මොකක්ද? OH- ගේ සාන්ද්‍රණය ඊටාම අඩු මට්ටමක පැවතී. මේක හරිනේ. OH- ගේ සාන්ද්‍රණය ඊටාම අඩු මට්ටමක පැවතීම තමයි ඒකට හේතුව විදියට මම කිව්වේ. හරි. දැන් එතකොට ඔයාලට තේරෙනවද මෙන්න මෙහෙම දෙයක් වෙන්න බැරිද? දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙගෙන යනකොට Cl- විසර්ජනය වෙනවනේ. Cl- විසර්ජනය වෙනවා. Cl- විසර්ජනය වෙවි ක්ලෝරින් මාධ්‍යයට දෙනවා. හොඳට බලන්න මම මේ කියන එක තේරුම් ගන්න බලන්න. හරි. එතකොට දැන් මේ ප්‍රතික්‍රියාව ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ටිකක් වෙලා යන්න Cl- සාන්ද්‍රණය ටික ටික අඩු වෙනවනේ මාධ්‍ය. ඇයි Cl- Cl2 විතර විසර්ජනය වෙන්න ගන්නවා. Cl- Cl2 විතර විසර්ජනය වෙන්න ගන්නවා. එතකොට Cl- සාන්ද්‍රණය ටික ටික මාධ්‍ය අඩු වෙන්න ගන්නවා. හරි. Cl- සාන්ද්‍රණය මාධ්‍ය ටික ටික අඩු වෙන්න ගන්නවා. අඩු වෙනකොට මොකද වෙන්නේ? Cl- සාන්ද්‍රණය ටික ටික අඩු වෙන්න ගත්තට පස්සේ ඒ වගේම ප්‍රතික්‍රියාව සිද්ධ වෙති මීඩියම් එකට OH- ලිබරේට් වෙනවා. ඒ හැදෙන OH- මාධ්‍ය Na+ ඉන්නවා. ඒතර යත් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඒ කියන්නේ එන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය එන්න වැඩි වෙනවා. තේරෙනවද? මේ ප්‍රතික්‍රියාව ටිකක් වේගන යනකොට
මාධ්‍ය Cl- සාන්ද්‍රණය අඩු වෙනවනේ. එතකොට OH- සාන්ද්‍රණය ටික ටික වැඩි වෙනවනේ. දැන් තේරෙනවද ඇයි වැඩි වෙන්නේ කියලා? මේ මාධ්‍ය OH- ලිබරේට් වෙනවනේ මේ. එතකොට සමහර වෙලාවට මොකක් වෙන්න පුළුවන්? මේක ටික වෙලාවක් ගියාට පස්සේ Cl- ඔක්සිකරණය වීම නැවතිලා OH- ඔක්සිකරණය වෙන්න පටන් ගන්න පුළුවන්. ඒකට හේතුව Cl- සාන්ද්‍රණය අඩු වීම. මම කියන එක තේරෙනවද ඇති? හරි. Cl- සාන්ද්‍රණය ටිකක් වෙලා ගියාම අඩු වෙනවා. මොකද ප්‍රතික්‍රියා Cl- ටික ටික ක්ලෝරින් විදිහට ඔක්සිකරණය වෙනවා. ඒතර Cl- සාන්ද්‍රණය පහළ යනවා. Cl- සාන්ද්‍රණය පහළ ගියාම ක්ලෝරින් මුක්ත වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මාධ්‍ය OH- සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒතර OH- මේ භස්මයක් විදිහට OH- සාන්ද්‍රණය මාධ්‍ය එන්න ඉහළ යනවා. එතකොට OH- සාන්ද්‍රණය ඉහළ යනකොට OH- ලිබරේට් වෙන්න පුළුවන් ක්ලෝරින් වෙනුවට. ඔන්න ඔහොම තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. අපි ඕක වළක්වා ගන්න ගොඩක් වෙලාවට කරන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ නැවත සෝඩියම් ක්ලෝරයිඩ් මාධ්‍යයට දාලා Cl- සාන්ද්‍රණය තව වැඩි කරලා දෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැතුව ගොඩක් වෙලාවට Cl2 වෙනවා. අපි ඕක කර්මාන්ත රසායනයේදී ඕක තමයි කරන්නේ. හරි. කර්මාන්ත රසායන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී අපි කරන්නේ ඕක තමයි. හරි. මේ වැඩිපුර අපි ලබා දෙනවා අදාළ අයනේ. ඒතර ෆීඩ් කරනවා කියන බ්‍රයින් ද්‍රාවණයෙන්නේ ගොඩක් වෙලාවට ගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් බ්‍රයින් ද්‍රාවණයෙන් ගන්න. ඒතකොට බ්‍රයින් ද්‍රාවණයෙන් කරනකොට අපි Cl- සාන්ද්‍රණය නැවත අඩු කරනවා. 126ට දානවා. 124 දක්වා ප්‍රෙෂර් අඩු වුණාට පස්සේ Cl- සාන්ද්‍රණය නැවත අරගෙන නැවත සාන්ද්‍ර කරලා ආයි පාරක් ඔකට ෆීඩ් කරනවා. ෆීඩ් කරලා OH- සාන්ද්‍රණය වැඩි කරනවා. ඔක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට අර උඩ OH- කින් O2 11 ප්‍රතික්‍රියාව වෙන්නේ නැතුව Cl- Cl2 11 ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. මොකද තේරුම් ගන්න. ඔක තමයි අත්‍තරම මට උත්තර විශේෂයෙන් කියන්න තියෙන්නේ. හරි. right okay හරි අනිත් අතට කියන්න තියෙන දේ ගොඩක් කොහොම වුණත් ඉතින් ඊටාම තනුක සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ ගත්තාම ඊටාම තනුක සෝඩියම් ක්ලෝරයිඩ් දැන් මේක තනුක සෝඩියම් ක්ලෝරයිඩ් කියලානේ ගත්තේ. ඊටාම තනුක සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණ ගත්ත වෙලාවකදී මොකක් වෙන්න පුළුවන්ද? සමහර වෙලාවට තනුකතාවය ඊටාම වැඩි වුණොත් Cl- සාන්ද්‍රණය අඩුයි. ඒ වගේ වෙලාවට ගොඩක් වෙලාවට ජලාණු වලින් O2 ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සමහර තැන්වල හිමත් වෙන්න පුළුවන්. ඉතින් තනුකතාවය ඉතා වැඩි වුණොත් Cl- සාන්ද්‍රණය අඩුයි. හරි. මම මේ කියන ආරම්භක අවස්ථාවනේ. ආරම්භක අවස්ථාවේදීම ඉතාම තනුක සෝඩියම් ක්ලෝරයිඩ් දාන සමහරලාට ඔක්සිජන් ලිබරේට් වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙලා. ඒත් OH- මුලින් වෙන්නේ නැහැ කොහොමත් හොඳේ. මොකද මාධ්‍ය OH- සාන්ද්‍රණය ඉතාම කුඩා වර්ගයක් තියෙනවා. නමුත් ජලයේ සාන්ද්‍රණය ඊට සාපේක්ෂව ගොඩක් වැඩි. OH- සාපේක්ෂව. ඉතාම තනුක වුණොත් Cl- සාන්ද්‍රණයත් ඉතාම අඩුයි. ඉතා තනුක වුණොත්. එතකොට ඉතා තනුක වෙනකොට මේ EMF එකත් වඩා ප්‍රිෆර් වෙන්නේ ජලයටනේ. Cl- ටත් වඩා ඒ වගේ වෙලාවකදී Cl- ඔක්සිකරණය වෙන්නේ ජලය ඔක්සිකරණය වෙන්න පුළුවන්. හරි. ඔන්න ඔය ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. විදුලි විච්ඡේදනයට අදාළව මූලික කරුණු වලදී තව තියෙනවා ඉතින් කොපර් සල්ෆේට් වගේ ද්‍රාවණ වලත් අපි පැහැදිලි කිරීම කරන්න තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් කතා කරලෙමු අද වීඩියෝ එකේ නේ. රයිට්. ඊළඟට යමු ඊළඟ මාතෘකාවට යන්න. කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදා කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදා ජලීය කොපර් සල්ෆේට් ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදා ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. දැන් එතනදී ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තියෙන. හරි. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තියෙන්නේ. හැබැයි දැන් මෙතනදී අපි දාලා තියෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝන. මේවා එතකොට මේ අක්‍රීය ඒවා නෙමෙයි. ඔන්න ඕක පොඩ්ඩක් පටලවා ගන්න එපා. හරි මෙතන මේ අක්‍රීය ඒවා නෙමෙයි දාලා තියෙන්නේ. හරි. මෙතන මේ සක්‍රීය ඒවා දාලා තියෙන්නේ. සක්‍රීය ඒවා දැම්මහම ඇත්තටම මේ සක්‍රීය කැතෝඩ ඇනෝඩ දැම්මට පස්සේ එතකොට චුට්ටක් ඉතින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා. හරි. හරි එතකොට මේකේ ද්‍රාවණයක් මොකද්ද? ද්‍රාවණයක් ඇවිල්ලා කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. CuSO4 ද්‍රාවණය. ඒතර කවුද ඉන්නේ? copper 2+ ඉන්නවා SO4 2- ඉන්නවා H+ ඉන්නවා ජලීය නිසා OH- ඉන්නවා ජලයේ. ඔන්න කට්ටිය ඔක්කොම ටික දැන් ඕකේ ඉන්නවා. හරි. කට්ටිය ඔක්කොම ඕකේ ඉන්නවා. දැන් එතකොට ඕකේ දැන් ඔයාට පුළුවන්කම ලැබෙන්න ඕනේ මේකේ ඇත්තටම මේකේ වෙන්නේ කවුද කියන එක තීරණය කරන්න. හරි. දැන් අපි පොඩ්ඩක් මේක බැලුවොත් එහෙම මේක අපි මුලින්ම අපි කතා කරමුකෝ කැතෝඩේ. දැන් මේ කැතෝඩය අවස්ථාවේදී කැතෝඩයේදී හිතන්න දේවල් තියෙන්නේ මේක කැතෝඩය නම් අනිවාර්යෙන් කැටායනින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කැතෝඩයේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කැතෝඩය සක්‍රිය වුණත් අක්‍රිය වුණත් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඇනෝඩයේ සක්‍රිය වුණොත් නම් ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙච්චරලා කතා කරේ අක්‍රිය ඒවානේ. ප්ලැටිනම් දාපුවානේ. නැත්නම් කාබන් ඉලෙක්ට්‍රෝඩ දාපුවානේ. නමුත් දැන් මේ ඒක සක්‍රිය වෙලා තියෙන වෙලාවේ පොඩ වෙනස් වෙනවා. කැතෝඩයේදී බැලුවොත්
කැතෝඩයේ තියෙන දැන් කොපර්. ඒක ප්‍රශ්නයක් නෑ අපිට. කැතෝඩයේ සක්‍රිය වුණා කියලා ගැටලුවක් නෑ. කැතෝඩයේදී වෙන්න පුළුවන් කැටායනින්. කවුද කැටායනින්? H+. 2H+ වලින් H2 දෙන එක වෙන්න පුළුවන්. මේක අපි දන්නවනේ කොහොමද 0.00 වෝල්ටේජ් එකක් තියෙන. තව ඉතින් copper 2+ තියෙනවනේ කැටායනියක් පුළුවන් discharge වෙන copper solid. 2 electrons තියෙනවා මෙයා ධන 0.34 වෝල්ට්. හරි මෙතන ජලයත් ඉතින් ගන්න පුළුවන්. ජලය ගත්තොත් නම් එන්නේ ජලය H2 වෙන එක නේද? 2OH - 2 electrons. සෝමනේ මේකට අපි කලින් දැම්මේ ඍණ 0.8. මේ තුන බැලුවොත් නම් අපිට ඉතාම පැහැදිලිව පේනවා මේ තුනෙන් අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ කවුද? මේ තුනෙන් අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ H+ සාන්ද්‍රණය මේ කොහොමද මේ වෙලාවේ අඩු වෙන නිසා කොපර් සල්ෆේට් නේ දාලා තින්නේ. මේක තමයි වඩා හොඳ. මොකද කැතෝඩයේදී ධනාගයක් වෙන්නත් ඕනේ සාන්ද්‍රණය වැඩි වෙන්නත් ඕනේ. දෙකම තියෙනවා කොපර් වල. ඒ නිසා මේකේ කිසි තර්කයක් නැහැ. කොපර් 2+ කොපර් වෙන එක තමයි වෙන්නේ. හරි කැතෝඩයේදී. හරි ඇනෝඩ ප්‍රතික්‍රියාවලදී මෙන්න ඇනෝඩයේදී නම් තර්ක ගොඩාක් තියෙනවා ගන්න. මොකද දැන් හේතුව ඇනෝඩයේදී අපි දන්නවා දැන් අර ගැල්වානික් කෝෂයක උනත් ඇනෝඩයේ තමයි දිය වෙන්නේ නේ. සිංක් ඇනෝඩයක් සිංක් සල්ෆේට් ජලීය ද්‍රාවණයක ගිල්ලුවාම සිංක් එක සිංක් 2+2 ඉලෙක්ට්‍රෝන්ස් උනා මතකයි. ඒ කියන්නේ ඇනෝඩයේ දිය වෙලානේ ගියේ. ඉතින් මෙතනත් එහෙමනම් ඇනෝඩයේ සක්‍රියයි. දැන් කොපර් සල්ෆේට් වල කොපර් දිය කරාම කොපර් දිය වෙලා යන්න පුළුවන්. මේකෙත් අපි දැන් ගමු සාමාන්‍ය විදිහට ගත්තොත් OH- එක මුලින්ම ගමු. 4OH- 2H2O O2+ 4 ඉලෙක්ට්‍රෝන්ස් එක පළවෙනියටම වෙන්න පුළුවන් දෙයක්. 0.40 වෝල්ට් නේ. මම මේ වැලියුස් කලින් ලිව්ව නිසා මම පැහැදිලි කරන්නේ නැහැ ප්‍රතික්‍රියා එන විදිය. තව ජලයෙන්ුත් ගන්න පුළුවන් නේද? O2. 4H+ ඉලෙක්ට්‍රෝන්ස්. මෙතන නම් තියෙන්නේ මේ 1.23 වෝල්ට්. හරි මේ ප්‍රතික්‍රියාවත් පොඩ්ඩක් මතක තියාගන්න. ඔය දෙක තමයි ඔතන ඊළඟට තියෙන්නේ. මේ ඊට පස්සේ තව තියෙනවා කොපර්. කොපර් එක කොපර් 2+ වෙන්න පුළුවන්. මෙයා 0.34 වෝල්ට්. අන්න හරි. දැන් ඔන්න ඔය තුන් දෙනා තමයි ඇනෝඩයේ තියෙන්නේ නේ. අපි ජලයත් ලිව්වනේ හරිනේ. සල්ෆේට් වෙන්නේ නැහැ නේ. ඉතින් සල්ෆේට් ලියන්නේ නැහැ. හොඳේ සල්ෆේට් ලියලා වැඩක් නැහැ නේ. ඇනෝඩයේදී සල්ෆේට් ඔක්සිකරණය වීමක් වෙන්නේ නැහැ කොයි වෙලාවෙ. ඒ නිසා ලියන්නේ නැහැ. දැන් දරුවෝ මේ තුනෙන් අපි බැලුවොත් මේ තුනෙන් දැන් OH- සාන්ද්‍රණය ඉතින් තාම අඩු මට්ටමක තියෙන්නේ. මෙතන OH- සාන්ද්‍රණය තාම අඩු වෙන්නේ. කොපර් සල්ෆේට් නේ දාලා දෙන්නේ ජලයෙන් දෙන ටික විතරයි. දැන් මේ දෙන්නගේ යම් තරකයක් තියෙනවා. මේ දෙන්නගේ ඇත්තටම හොඳ මේක බැලුවම නම් 0.34 වෝල්ට් තියෙන. ඊට අමතරව මේ ඔක්සිජන් පිටවීමේදී මම දන්නවා අධික අධිවිභවය. මෙතනත් අධිවිභවය කියන එක බලපන්. ඔක්සිජන් මොකද වෙන මේක තව ප්‍රතික්‍රියාවක් තියෙනකොට තමයි ඔය අධිවිභවය කියන එක බලන්නේ. නිකන් අධිවිභවයක් තියෙනවා කියලා ඔක්සිජන් විතරම නම් ලිබරේට් වෙන්න තියෙන අධිවිභවය බලන්න එක වැඩක් නෑ. වෙන්න තියෙන එකම එක විතරයි. අධිවිභවය කියන එක ක්‍රිටිකල් ෆැක්ටර් එකක් වෙන්න තව ක්‍රූෂල් ෆැක්ටර් එකක් වෙන්නේ තව එක්කෙනෙක් ඔක්සිහරණය වෙන්න ඉන්නකොට. ඒතර මෙතනදී අපිට පේනවා ධනාගය අඩු 0.34 1.23 0.4 තියෙන. මෙතන මම හිතන්නේ මේ ජලය ඔය දෙකම ධනාගයන්ම තුනක්ම තියෙන. ඒතර මෙතනදී වඩාත්ම යෝග්‍ය වෙන්නේ කවුද? කොපර් එකනේ. කොපර් 2+2 ඉලෙක්ට්‍රෝන්ස් වීම තමයි වඩාම යෝග්‍ය වෙන්නේ. මොකද ඉතින් ඒකේ ධන 0.34ක් තියෙන. මේකට හේතුව එකක් ඔක්සිජන්ගේ අධිභවය තියෙන එක. අනිත් එක EMF වගේ වඩා ප්‍රිෆර්. අනිත් එක සක්‍රීය ඇනෝඩයක් දාලා තියෙන නිසා කොපර් දිය වෙන්න පුළුවන්. ඒ නිසා මේක තමයි මෙතනදී වෙන්නේ දෙකට මේකෙන් එකට. මේ දෙක එකතු කරාම ඔයාලට තේරෙනවද? මේක EMF වගේ බිඳුව වෙනවා. මොකද ඒකට හේතුව මේ දෙක එකතු කරාම කැපිලා යනවා. ප්‍රතික්‍රියාවක් ඉන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හොඳේ. මේ කොපර් සොලිඩ් කොපර් සොලිඩ් කැපෙනවා. කොපර් 2+ කොපර් 2+ කැපෙනවා. 2 ඉලෙක්ට්‍රෝන්ස් 2 ඉලෙක්ට්‍රෝන්ස්. මේ කෝෂ ප්‍රතික්‍රියාවක් එන්නේ නැහැ. එකතු කරාට පස්සේ නිකම්ම කැපිලා යනවා. එතකොට මේ අපිට ගන්න හම්බෙන්නේ නැහැ ප්‍රතික්‍රියාව. එහෙම වෙන්න පුළුවන්. හරි. රයිට්. ඊළඟට යමු අපි ඊළඟ අවස්ථාවට යම් අංක 7ද කොහෙද? හරියට අංක දාගන්න බලලා. ප්ලැටිනම් කැතෝඩයක් කොපර් ඇනෝඩයක්. කැතෝඩිය ප්ලැටිනම් කොපර් ඇනෝඩයක් දාන්නේ ජලීය කොපර් සල්ෆේට්ම තමයි. CuSO4. හරි. දැන් බලන්න ආයි. දැන් ඔන්න ආයි කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විදුලි විච්ඡේදනය කරන්න යන්නේ. ධනාග්‍රය ඇනෝඩ් එක ඍණාග්‍රය කැතෝඩ් එක විදියට තියෙන්නේ. මෙතන තියෙන්නේ කොපර් සල්ෆේට් AQ. මේක ඉන්න කට්ටිය කොපර් 2+ SO4 2- H+ OH- සහ ජලය. ඔන්න ඔය කට්ටිය ටික තමයි. හරි නේද?
හරි. දැන් ඉතින් තර්ක ගොඩනගා ගන්න තියෙන තනි මේකේ අපි ගත්තේ හැබැයි ප්ලැටිනම් කැතෝඩයක් අරන් තින්නේ ඇනෝඩයට අරන් තින්නේ කොපර්නේ. හරි අපි කැතෝඩ ප්‍රතික්‍රියාව මුලින් බලමු. කැතෝඩ ප්‍රතික්‍රියාවේදී ඉතින් වඩා ප්‍රිෆර් වෙන්නේ අපිට බැලුව ගමන් පේනවා. මේක ඉතින් හදලා ගන්න කොපර් 2+ තමයි ඉතින් වෙන්න ඕනේ. හරි. මොකද සාන්ද්‍රණයත් වැඩි EMF එක ධන 0.34ක් තියෙන සල්ෆේ මේ H+ එකේ බිඳුවයි ඊට වඩා මෙයාගේ වැඩි. එතකොට තව ජලය ගත්තොත් ජලය ඍණ 0.8 ගැලපෙන්නේ නැහැ වෙන්න පුළුවන් එකම දේ මේක. copper 2+ 2 electrons copper වීම තමයි එතන වඩා ප්‍රිෆර් වෙන්නේ 0.34 වෝල්ට්. හරි මෙතනදී අපිට ඊට පස්සේ ඉතින් ඇනෝඩ ප්‍රතික්‍රියාව බලන්න ඉතින් ඇනෝඩ ප්‍රතික්‍රියාවෙත් මෙතන මොකද වෙන්නේ? ඇනෝඩ ප්‍රතික්‍රියාවෙදි ඉන්නෙත් අනිවාර්යයෙන්ම කවුද? copper ඇනෝඩ් එකක් නිසා ගොඩක් වෙලාවට එයා තමයි ඔක්සිකරණය වෙන්නේ. අනිත් ඒවාත් අර කලින් පෙර කරපු තර්කයටම ගන්න පුළුවන්. copper solid එක copper 2+ 2 electrons. ඕකම වෙන්නේ. ඉතින් ඒකෙත් එතකොට ඇත්තටම අපිට ප්‍රතික්‍රියාවක් ගන්න හම්බ වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. හරි? right. හරිනේ? right. තර අපි මේ මම කලින් කිව්වෙත් ඕකමද ප්ලැටිනම්. නෑ කොපර් ඉලෙක්ට්‍රෝඩ දෙකක්ම දාලා කිව්වනේ. හරි නේද? හරි දැන් ඒතර කිව්වේ ප්ලැටිනම් කැතෝඩයයි කොපර් ඇනෝඩයයි දැම්මම ඒකෙත් ප්‍රතික්‍රියාවක් නෑ. මෙහෙම වුණොත් ඊළඟ අවස්ථාවට යමු. ප්ලැටිනම් දෙකක් දාවොත් ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක්. ඒතර මොකද වෙන්නේ? ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ දාන්න. දැන් හිතන්න. දැන් වෙනස් වෙනවා ආයි පාරක් නේ. මොකද දැන් කොපර් නේ. කොපර් සල්ෆේට් තමයි ද්‍රාවණය. හැබැයි ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ ප්ලැටිනම් දාලා දෙන්න. එතකොට මොකද වෙන්නේ? H+ ඉන්නවා, OH- ඉන්නවා, H2O ඉන්නවා, copper 2+ ඉන්නවා, SO4 2- ඉන්නවා cathode reaction. cathode reaction එක නම් copper 2+ 2 electrons වලින් copper වෙන එක නෙවෙන්න ඕනේ. දැන් මම විස්තර කරන්න යන්නේ නැහැ ඊ කියලා. දැන් දන්නවා ඇතිනේ. anode එකේදී ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. anode එකේ අපි දැන් කලින් කිව්ව තර්ක වලට එන්න වෙනවා. anode එකේ මොනවද තර්ක? එකක් තමයි මේ OH- ගේ තර්කය. OH- 4 OH- O2 බවට පරිවර්තනය වෙනවා. 4 OH- O2 මෙන්න මේක. 2යි ජලය 4 ඉලෙක්ට්‍රෝන්ස් කියන රියැක්ෂන් එක තියෙනවා. මේකේ ධන 0.4යි බිඳුවක්. තව මොනවාද තිබුණේ අපිට ජලයක ගණ්ඩත් වෙනවනේ. 4H+ 4 ඉලෙක්ට්‍රෝන්ස් රියැක්ෂන් එකනේ. මේක කීයද ආවේ ජලය? ඒක ධන 1.2 වෝල්ට්. තව මේකේ ඇනෝඩේ කොපර් නෙමෙයි ඔක්සිකරණය වෙන්නේ නැහැ. එතකොට යා මේ දෙකෙන් එකක් තමයි ඉතින් ගන්න වෙන්නේ. තව කවුද ඉන්නේ? තව අපිට සල්ෆේට් ගන්න බෑනේ. මේ දෙන්න එක්කෙනෙක් තෝරා ගන්න තමයි වෙන්නේ. ඒතර OH- සාන්ද්‍රණය ඉතාම අඩු මට්ටමක මේ වෙලාවේ තියෙන්නේ. හරි. OH- සාන්ද්‍රණය තියෙන ඉතාම අඩු මට්ටම. ඒතර OH- ඉතාම අඩු මට්ටමක තියෙන නිසා සාන්ද්‍රණයේ බලපෑම මත මේවා කොහොමවත් ගන්න බෑ. ඒතර මෙතන අධිවිභවය කියන්න යන්නේ නැහැ. මොකද වැඩක් නැහැ. දෙකේම ඔක්සිජන් පිට වෙන්නේ. ඒතර අධිවිභවය කොහොමවත් දෙන්නගෙම තියෙනවා. හරි. හැබැයි මෙතන බලන්න සාන්ද්‍රණය. EMF වගේන් ගත්තොත් නම් EMF වගේත් වඩා හොඳ OH- නේ. හැබැයි සාන්ද්‍රණය මම කිව්වා ඊට වඩා ක්‍රිටිකල් ෆැක්ටර් එකක්. තීරණාත්මක සාධකයක්. ඒ නිසා අපිට ඉතින් ගන්න වෙන්නේ නැහැ යාව. ඒ නිසා ගන්න වෙන්නේ ගන්නේ ජලය තමයි. ඒතර එහෙම ගත්තොත් 1.2 වෝල්ටේජ් එකක් දෙන දෙක එකතු කරලා ගන්න. මේ දෙක එකතු කරනකොට මේක දෙකෙන් වැඩි කරන්න වෙනවනේ. දෙකෙන් වැඩි කරලා එකතු කරමු. එතකොට 2 Cu2+ 2 H2O 2 Cu solid 4 H+ සහ O2. ඔන්නෝම ප්‍රතික්‍රියාවක් තමයි. ඒකේ ප්‍රතික්‍රියාව කැන්සල් වෙන්නේ නැහැ. දෙකම ප්ලැටිනම් දාලා කොපර් සල්ෆේට් දැම්මොත් ඇත්තටම මේ මොනවා වෙන්නේ නැද්ද? මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙකම එකට එන්නේ. හරි? රයිට්. ප්‍රතික්‍රියාවක් එනවා. හරි. අපි ඊළඟට බලමු මේ කොපර් කැතෝඩ් එකයි ප්ලැටිනම් ඇනෝඩ් එකයි දාලා. කොපර් කැතෝඩ් ප්ලැටිනම් ඇනෝඩ් දාලා ආයි පාරක් කොපර් සල්ෆේට්ම තමයි. දැන් තනියෙන් ප්‍රෙඩික්ට් කරගන්න බලන්න. එක එක ඒවා දාලා අහන්න පුළුවන් ඈ. කොපර් සල්ෆේට්ම තමයි එක්වස් මෙයා දන මෙයා රිනනේ. ඒතර මේ පැත්තට දාමු මේ පැත්තට දාන්න වෙන්නේ ප්ලැටිනම් ඇනෝඩ් නේ. කොපර් කැතෝඩ් හරි. ඉතින් මෙතනත් ඉතින් කැතෝඩ් රියැක්ෂන් එක වතෙන් තනියෙන් හිතන්න කොපර් 2+ 2 ඉලෙක්ට්‍රෝන කොපර් වෙන එකම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඇනෝඩ් එකේදී මොකද වෙන්නේ?
ඇනෝඩ් එකේදී මේ ප්ලැටිනම් ඔක්සිකරණය වෙන්න බෑනේ. කොපර් නිසා OH- සාන්ද්‍රණයට අඩු වෙන. ඒතර ජලයේ රියැක්ෂන් එක ලියන්න වෙනවා. හරි ජලයෙන් O2 ලබා දීමේ රියැක්ෂන් එක තමයි ලියන්න වෙන්නේ. හරි. ඔය දෙක එකතු කරලා ගන්න තියෙන්නේ. මෙයාවත් එතකොට 4න් වැඩි 4 කරන්න එපා නේද? ඒතර දෙක එකතු කරලා ගන්න. O2 ඔන්නෝම් ප්‍රතික්‍රියාවක් A2CU2 2 ජලය O2 2 ආන්තර 2 Cu වෙනවනේ 2 Cu 4H+. ඔහම එකක් එන්නේ. හරි? right. හරි. තව එකක් අපි බලමු. ප්ලැටිනම් දාලා පොටෑසියම් අයඩයිඩ් වගේ එකකුත් බලමු. ප්ලැටිනම් දාලා පොටෑසියම් අයඩයිඩ්. හරි? ප්ලැටිනම් දාලා පොටෑසියම් අයඩයිඩ් වගේ එකක්. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ්ස් හොඳේ. ඊළඟ එක 10ද කීයට අංක දාගන්න හරියට ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ්ස් දානවා. මොනවද අපි දාන්නේ? පොටෑසියම් අයඩයිඩ්. KiAQ. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ් දාලා පොටෑසියම් අයඩයිඩ් ගත්තොත් එහෙම කොහොමනින් මෙයා දාන මෙයා අරින එතකොට පොටෑසියම් අයඩයිඩ් සොලියුෂන් එකක් Ki ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ් දානනේ. එතකොට K+ ඉන්නවා I- ඉන්නවා ජලයේ ඉන්නවා H+ ඉන්නවා OH-. හරි. එතකොට මේක සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට සමානයි. පොටෑසියම් අයඩයිඩ් කියන එක සෝඩියම් ක්ලෝරයිඩ් වලට සමානයි. කිසි වෙනසක් වෙන්නේ නැහැ. මම ලියන්න ප්‍රතික්‍රියා දෙක පොඩ්ඩක් හිතලා බලන්න හොඳේ. මෙතනින් H2 වෙනවා 2 OH-. මේක තමයි අපිට ගන්න වෙන්නේ කැතෝඩ ප්‍රතික්‍රියාවට. ඇනෝඩ ප්‍රතික්‍රියාවේදී නම් වෙන්නේ I- I2 වෙන එක. මේක හිතලා බලන්න ඕනේ. හොඳේ මේකේ තියෙන EMF එක 0.54 වෝල්ට් E නෝට් එක. අනිත් ඒවා මම කියන්න යන්නේ. මෙයා නම් දන්නවනේ. ඍණ 0.8. මේ දෙක තමයි වෙන්නේ කැතෝඩේ සහ ඇනෝඩේ. ඇයි එහෙම වෙන්නේ කියලා හිතලා බලන්න. මම දැන් කියන්න යන්නේ. දැන් ගොඩක් පැහැදිලි කිරීම කරා. මෙතන 2 ජලය ලික්විඩ් I2 ගෑස් එක H2 ගෑස් එක සහ 2 OH. මේකෙත් අර සාන්ද්‍රණය අඩු වෙනකොට එක්කෙනෙක්ගේ අනිත් එක්කෙනා ලිබරේට් වෙන්න පුළුවන් NaCl වල කිව්වා වගේ. මොකද NaOH- සාන්ද්‍රණය වැඩි වෙනවනේ. I- සාන්ද්‍රණය NN අඩු වෙනතර අනිත් එක්කෙනා ලිබරේට් වෙන්න පුළුවන්. ඉතින් ඔක වෙනත් පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න ඕනේ. හරිනේ? ඕකේ. ඔය ටික මතක තියාගන්න. හරි right. නම් මම විද්‍යුත් විච්ඡේදන අවශ්‍ය මූලික PR වල ටික සහ ප්‍රතික්‍රියා ප්‍රෙඩික්ට් කරන විදිය කතා කරලා අවසන් කරා. මේක පොඩි ටේබල් එකකින් ඉවර කරමු. හරි? right. දැන් අපි පොඩ්ඩක් බලමු. මෙන්න මේ ටික පොඩ්ඩක් බලන්නකෝ. අපි එක කියලා දාමු. විද්‍යුත් විච්ඡේදය මොකක්ද කියන අපි මුලින්ම ලියමු. ඇනෝඩ් එක කැතෝඩ් එක ඇනෝඩ් එකේ ප්‍රොඩක්ට් එක කැතෝඩ් එකේ ප්‍රොඩක්ට් එක. ඔන්නෝම. ඔන්නෝම ගමු. ඔය විදිහට ගියොත් හරි ඔය විදිහට අපි යමු මේ විද්‍යුත් විච්ඡේදයට අපි ගමු එක සල්ෆියුරික් ද්‍රාවණයට අපි ගමු ප්ලැටිනම් ඇනෝඩ් එක කැතෝඩ් එකත් ප්ලැටිනම් මෙයා ඔක්සිජන් ගෑස් එක ඇනෝඩ් එකේ කැතෝඩ් එකේ H2 ගෑස් ජලීය සල්ෆියුරික් හොඳේ ඊට පස්සේ ජලීය NaOH දැම්මොත් එහෙම ප්ලැටිනම් දෙකම ගත්තොත් ඔක්සිජන් ගෑස් H2 ගෑස් ඔන්නෝම වෙනවා 3 සෝඩියම් සල්ෆේට් Na2SO4 AQ ගත්තොත් දෙකම ප්ලැටිනම් නේ. තර දෙකම ප්ලැටිනම් මෙතන ඉන්න ඔක්සිජන් ගෑස් එක මෙතන ඉන්න H2 ගෑස් එක. 4 කොපර් සල්ෆේට් වගේ එකක් ගමු. කොපර් සල්ෆේට් සොලියුෂන් එකේ දෙකම අපි කොපර් ගත්තොත් එහෙම මෙයා කොපර් solid copper 2+ වෙන්න ඕනනේ. anode product එකේදී වෙන්නේ ඒකනේ මෙයා copper solid. cathode එකේදී copper වෙනවා. copper sulfate solution එකක්ම අපි ගමු.
දෙකම copper දැම්මනේ platinum දැම්මොත් නම් auto gas එකයි copper solid එක. හරිනේ. ඊට පස්සේ ජලීය copper sulfate ද්‍රාවණයක්ම ගමු 6ට. ජලීය copper sulfate ද්‍රාවණයක්ම ගමු 6ට මේ copper එකත් එක්ක platinum. එතකොට ආයි copper solid copper 2 plus aqueous වෙනවා මේ පැත්තෙන් අනිත් පැත්තෙන් copper solid. 7 ඒවා තර්කයකට ගන්න කියලා දීලා තියෙන්නේ ඔක්කොම. 7 ගමු මේ copper sulfate එකම ගමුනේ. copper sulfate එකම ගමුකෝ මෙතන aqueous එකම platinum. copper දාලා හරි. එතකොට auto gas එකයි copper solid එක ගන්නවම 8 NaCl liquid දෙකටම කාබන් දැම්මොත් නම් ක්ලෝරින් ගෑස් එක එනවා මේ පැත්තෙන් සෝඩියම් ලික්විඩ් එක එනවා හරිනේ 8 වෙනි එක ඊට පස්සේ 9 සෝඩියම් ක්ලෝරයිඩ් වල ලික්විඩ් එක හරි ඊට පස්සේ අපි කතා කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල aqueous මේ කර්මාන්ත රසායනයේදී ඕන වෙන්නේ ඔන්න ඕක සෝඩියම් ක්ලෝරයිඩ් aqueous එක එතකොට කාබන් දැම්මොත් මේකදී ඇත්තටම Cl2 වෙන්නත් පුළුවන් O2 වෙන්නත් පුළුවන් මොකද සාන්ද්‍රණය අඩු වුණොත් ඔක්සිජන් ලිබරේට් වෙන්න පුළුවන් මේක පොඩ්ඩක් මතක තියාගන්න ඕනි මේ පැත්තේ H2 තමයි අනිවාර්යයෙන් සාන්ද්‍ර NaCl આવොත් නම් අනිවාර්යෙන් මේකට ප්ලැටිනම් දාන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ කාබන්ම දෙකක් දාමුනේ කාබන්ම දෙකක් දාමු කාබන්ම දෙකක් දැම්මොත් Cl2ම විතරයි මොකද සාන්ද්‍රතාව ඉතා වැඩි. එතකොට අර සාන්ද්‍රණය අඩු වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරොත් ඔක්සිජන් ලිබරේට් වෙන්නේ නැහැ ක්ලෝරින්ම තමයි මෙතන H2 gas. තව අන්තිම එකක් තියෙන්නේ මේ පොටෑසියම් අයඩයිඩ්. හරි පොටෑසියම් අයඩයිඩ් දැන් මට මෙතන ඉඩමදි මම ඕන පළවෙනි එක මකලා ලියන්න ඒක ඔයාලා ලියා ගන්න. පොටෑසියම් අයඩයිඩ් දැම්මොත් 11 වෙනි එක අපි අන්තිමට කතා කරේ Ki aqueous solution එක. ඒතර දෙකේම ප්ලැටිනම් I2 වෙනවා aqueous මෙතන H2 gas හරිනේ හරි ඔන්න ඔය ටික තමයි ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ විද්‍යුත් විච්ඡේදනයේ මූලික වශයෙන් කොහොමද විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් අඳුරාගන්නේ කියලා. අතර මේ වීඩියෝ එක දැන් දීර්ඝ වැඩි වෙන නිසා ඊළඟ වීඩියෝ එකේදී මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයට අදාළ කර්මාන්තය පැහැදිලි කරන්නම්. එතකොට අවශ්‍ය වෙනවා මේ බ්‍රයින් ද්‍රාවණයෙන් ගත්ත සෝඩියම් ක්ලෝරයිඩ්. මෙන්න මේක අවශ්‍ය වෙනවා හොඳේ. ඒක සෝඩියම් ක්ලෝරයිඩ්ගේ විද්‍යුත් විච්ඡේද මූලධර්මය පැහැදිලි කරන්න ගියාම සම්පූර්ණ විද්‍යුත් විච්ඡේද මූලධර්ම ටික අපිට දැන් සාකච්ඡා කරා කෝෂ 11ක් කතා කරා ඒ ටික හරියට සම්පූර්ණ කරගන්න ඊට පස්සේ මේකට මේ ෆැරඩේ නියම යෙදෙන විදිය සහ මේකේ ගණන් හදන විදියක් තියෙනවා ඒක අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන් ෆැරඩේ නියම යොදන්නේ කොහොමද කියලා නමුත් ෆැරඩේ නියම යොදන්න කලින් මේකේ හරියටම ඇනෝඩේ කැතෝඩේ මොකක්ද කියලා අඳුරගන්න සහ ඒක කොහොමද ප්‍රතික්‍රියා ජනනය වෙන්නේ කියන එක ගැන වඩා අවබෝධයක් තියෙන්න ඕනේ ඒක තමයි මේ පැහැදිලි කරන්නේ හරි නේද right okay